Unlimited History. අපේ ජාතික කතාව. අයිබෝන් සුබලුත් අවුරුද්දක්. ඔබ දන්නවද අපි මෙතන වාඩි වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා. ඔව් 2020 මට මතක විදිහට පළවෙනි සඳුදා වැටලා තිබුණේ ජනවාරි 6 වෙනිදා. ඉතින් එතන ඉඳන් අවුරුදු දෙකක් අද හරියටම 90 වෙනි වැඩසටහන. සාමාන්‍යයෙන් අවුරුද්දකට සති 55ක් තියෙනවා තමයි. හැබැයි අපි අර කොරෝනා කාලේ මාස දෙක තුනක් වැඩසටහන කරන්න බැරි වුණානේ. ඉතින් ඒක හින්දා තමයි මේ වැඩසටහන් 90ක් උනේ. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මං හිතන්නේ අපිට net fm හැටියටත් අපේ රටේ ප්‍රමුඛම විද්වතෙක් වෙන මහාචාර්ය රාජ්සෝම දේවයන්ටත් මේ රටේ ඉතිහාසයට සංස්කෘතියට ජනජීවිතයට දේශපාලනයට සමාජ භාවිතාවට අපේ පෞද්ගලික ජීවිතවලට මං හිතන්නේ අල්ප මාත්‍රික හෝ දෙයක් කරන්න ලැබුණා කියන සන්තෘෂ්ටිය එක්කයි අදත් අපි මේ 2022 අවුරුද්දේ තුන්වෙනි සඳුදා දිනේදී මේ රාත්‍රී 7:30 පහුවෙලා මමත් මහාචාර්ය රාජ්සෝම දේවනුත් සුපුරුදු ලෙසට මේ මණ්ඩපේ වාඩි වෙන්නේ. සුබ අලුත් අවුරුද්දක් සර්. ආයුබෝවන්. ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. මන් දන්නවා ඔබතුමත් අනිවාර්යෙන් සතුටු වෙනවා ඇති අපිට ලැබෙන ප්‍රතිචාරණය සර්. මේ සතුට අපිට ආයේ මේ ප්‍රක්ෂේපණය වෙන එකම දේ. ඉතින් අපිට තේරෙනවා මේ රටේ මේ පැහැ එකහමාර අපේ ජීවිතවල කොච්චර වෙනසක් කරලා තියෙනවද කියලා. මේ රටේ කිව්වම සර් මේ භූමිය තුල ඉන්න ජනතාව විතරක් නෙමෙයි මෙතනින් එහා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතත් මං හිතන්නේ වෙනස් වෙලා තියෙනවා. මේ සර් අපි සටහන තියාගෙනම අපි වැඩසටහනට පිවිසෙමු. ඔව්. අපි සියලු දෙනාටම මේ අපේ හිතවත් ශ්‍රාවක ප්‍රජාවටත් ඒ වගේම අපේ YouTube නාලිකාවේ ප්‍රේක්ෂක ප්‍රජාවටත් ඊටාම සුබ සිතිවිලි ඇති වෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙනම අපි මේ වැඩසටහන ආරම්භ කරමු. එතකොට අද අපි පහුගිය සතියේ අපි පොරොන්දුවක් වුණා පහුගිය සතියටත් කලින් සතියේ. ඔව්. සාමාන්‍යයෙන් පොරොන්දු කියන දේවල් ඉටු නොකරන දේවල්. හැබැයි අපි නම් පොරොන්දු වුණත් ඉටු කරන්න බලන දේවල්. අපි ඉටු කරන්න අපි කියන දේවල් හුඟක් අපි උත්සාහ ගන්නවා. අපි පහුගිය වැඩසටහනට කලින් වැඩසටහනේදී අපි ඔබට යම්කිසි පොරොන්දුවක් දුන්නා සපතවීමක් කළා මේ වර්ෂ ක්‍රම ගැන අපි සාකච්ඡාවක් ගන්නවායි කියලා. මොකද එක්තරා අවස්ථාවක ප්‍රේක්ෂකයෝ කීප දෙනෙක්ම ඒ වගේම ශ්‍රාවකයෝ කීප දෙනෙක්ම අපෙන් අහලා ඉවරලා තිබුණා මේ වර්ෂ ක්‍රම ගැන ඒගොල්ලන්ට යම් යම් ප්‍රශ්න තියෙනවා. මොකද අපි දන්නවා අපි ලිත් පාවිච්චි කරනකොට ලිත් වල ඇතැම් වර්ෂ තියෙනවා, ශක වර්ෂ, ශකශාලි වාහන වර්ෂ, ඔය වගේ වර්ෂ ක්‍රම තියෙනවා. ඉස්ලාම් භක්තිකයෝ හිජ්රා වර්ෂ ක්‍රමය අරගෙන යනවා. හරි. එතකොට ජූලියන් කැලෙන්ඩරේ තියෙනවා, ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ තියෙනවා. ඉතින් මේ වගේ මේ වර්ෂ ක්‍රම පිළිබඳව ලොකු විවිධතාවක් තියෙන බව අපට පේනවා. ඉතින් අපි ඊට අමතරව බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂත් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ, ඒ ආගමික කරුණු පදනම් කරගෙන හිජ්රා වර්ෂ, බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ කියලා එහෙමත් තියෙනවා. සර් බැලුවොත් මම මේකට පිවිසීමක් හැටියට මේ ලෝකේ වර්ෂයන් ඇතිවෙන්නේ මේ සූර්යා සහ පෘථිවිය අතර තියෙන මේ කැරකීම භ්‍රමණය මතනේ සර්. හැබැයි වර්ෂ නිර්මාණය වෙලා තින්නේ බොහෝමයක් වර්ෂයන් ආගමික පදනම් සහිතව නේද සර්? නෑ ඒක හරි. ඒක නුවන් ඒක තමයි අද අපි සාකච්ඡාවේදී පළල්ව මම හිතන්නේ අද මුළු වැඩසටහනම වගේ අපිට කාලය ගත කරන්න වෙන්නේ මේ 2022 අපි දැන් ජනවාරි මාසයෙන් පටන් ගන්නවා. අද මේ පළවෙනි සඳුදා. ඉතින් අපිට අත්දැකීමක් හැටියට අපි ආපස්සට හැරිලා බලලා ඉදිරියටත් බලලා අපි මේ වර්ෂ ක්‍රමය ගැන සාකච්ඡාවක් දැනුමක් ඇති කර ගන්න ඕන. මොකද මේකට දීර්ඝ කාලීන ඉතිහාසයක් තියෙන නිසා. ඉතින් ඇත්තෙම අපි ඊටාම සුදුසුයි නුවන් ඔබ අර වරක් කීවා වගේ මේ ජනවාරි මාසේ පළවෙනි වැඩසටහනෙන්ම අපි මේ වර්ෂ ක්‍රමය පිළිබඳ අවුරුදු පිළිබඳව හැරිලා බලන එක. මොකද දැන් ජනවාරි කියන මාසේ අයිති ජානුස් කියන දෙවියට. මේ ජානුස් කියන දෙවියගේ රූපය ගත්තොත් එහෙම ඔහුට ඉස්සරහා පැත්තටත් මූණක් තියෙනවා පිටිපස්සටත් මූණක් තියෙනවා. එතකොට මේ මූණු දෙකක් තියෙන ජානුස්ට
ජනවාරි මාසයේදී අපි ආපස්ස හැරිලා බලලා තමයි ඉදිරිය බලන්න උවමනා කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අපිට පුරුදු වචනයක් තියෙනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ අපි කළ දේවල් දෙස නැවත හැරී බැලීම. ඒ නැවත හැරී බැලුනොත් විතරයි අපට ඉදිරියේදී අපි කරන දේවල් පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා එක ඉතාම වැදගත් කාරණාවක්. ඉතින් අපි මේ 2022 ජනවාරි මාසේ පළවෙනි net fm history unlimited වැඩසටහනේදී අපි මේ අවුරුදු ක්‍රමය වර්ෂ ක්‍රමය ගැන සාකච්ඡාවක් ඒකේ ඉතිහාසය මිනිස්සු එහෙම කල්පනා කරේ ඇයි කොහොමද කියන එක ගැන කතා කරන්න පටන් ගන්න එක. ඉතින් මම හිතනවා ඒකට පටන් ගන්න කලින් මේ වර්ෂ කියන වචනය ගත්තොත් නුවන්. අපි වර්ෂ කියන එක හරියට කියනවානේ වර්ෂය අවුරුද්ද. දැන් මේවා ගැන මම සමහර අවස්ථාවල වැඩසටහන් වල අහන්න ලැබිලා තියෙනවා. ඔය අලුත් අවුරුදු කාලයට මේ අවුරුද්ද කියන වචනේ නිර්වචනය කරන්න ගන්න උත්සාහයන් අපේ බොහෝ දෙනා. අවුර කියන්නේ හිරු ඉද්ද ගැසුවා ලෙස සිටීම කියලා කියනවා. ඔව් අවුව කෙලින්ම පායනවා අය. ඉතින් අවුව ඉද්ද ගැහුවා වගේ නිසා අවුරුද්ද කියනවා අය. ඇත්තෙම එහෙම නෙමෙයි මේ අවුරුද්ද කියන වචනේ හැදෙන්නේ නුවන්. මේ සංස්කෘත භාෂාවෙන් අවුරුද්ද කියන වචනයට පාවිච්චි කරන්නේ සංවත්සර කියන වචනේ. ඒක සංස්කෘත වචනයක් සංවත්සර. මේ සංවත්සර කියන වචනය අපේ පුරාණ කාලේ සෙල්ලිපිවල විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන දෙවන සියවස් වලට ආйти සෙල්ලිපිවල මේ සංවත්සර කියන වචනේ ලියලා තියෙනවා හවජර කියන වචනේ. හවජර අපි දන්නවා සයන්න වෙනුවට හයන්න ආදේශ වෙනවනේ අපේ භාෂාවේ. කතිත භාෂාවේ සඳ කියන එක අපි හඳ කියලා කියනවානේ. ඒ වගේ. එතකොට මේ සංවත්සර කියන එක සවජර වෙලා සවජර හවජර වෙලා මේ හවජර කියන එක වචනේ තමයි පසු කාලයක හවුරුදු වෙලා හවුරුදු කියන එක හයන්න උච්චාරණය කරන්න පහසු අකුරක් නෙමෙයි. ඒ නිසා හයන්න වෙනුවට අයන්න යෙදිලා අවුරුදු කියන වචනේ හැදෙන. අවුරුද්ද කියන්නේ සංවත්සර කියන වචනෙන් කැඩිලා බිඳිලා සකස් වෙලා උපමට්ටම් වෙලා ආපු වචනයක්. එතකොට අපි මේ 2022 අවුරුද්ද ලැබුවයි කියලා කියන්නේ 2022 වෙනි සංවත්සරය ලැබුවා ක්‍රිස්තුන් වහන්සේගේ උපතට සාපේක්ෂව. එතකොට අපි එහෙමයි මේ අවුරුදු කියන වචනේ ගන්නේ. නමුත් අපි මේ වර්ෂ කියලාත් වචනයක් කියදෙනවානේ වර්ෂ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් වර්ෂය දැන් අපි කියනවා 2022 වර්ෂය උදා වුණා කියලා. වර්ෂය කියන එක අපි වසර කියලා අරන් තියනවා අල්ප කළා ෂයන්න මෘදු ආකාරයට. මේ වර්ෂ කියන වචනේ ගත්තොත් එහෙම ඒකට තියෙන තේරුම තමයි දැන් අපේ නිවර්තන කලාපීය රටවල් වලට ඒ තරම් පැහැදිලි නැති වුණත් අපිට ඍතු ભેදේ පැහැදිලි නැහැ නිවර්තන කලාපීය රටවල. නමුත් අපිට ප්‍රධාන ඍතු දෙකක් පැහැදිලි. කියන්නේ බොහෝම පායන කාලේ වහින කාලේ. ওই දෙක අපිට පැහැදිලිනේ. අපි දැන් වස්සාන සමයේ මේ වස්සාන සමයේ වසනවනේ භික්ෂුන් වහන්සේ. කටින පින්කම් තියෙනවා. ඒත් අපි දන්නවනේ. එතකොට සාමාන්‍යයෙන් සරත් කාලය ඕටම් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ සරත් කාලේ වර්ෂාව ආරම්භ වෙනවා. ගස්වල කොළ වැටිලා වර්ෂාව ආරම්භ වෙනවා. ඊට පස්සේ සීත කාලේනේ. එතකොට සරත් කාලය කියන්නේ වර්ෂා කාලයක් ආරම්භ වෙනකොට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ ඔක්තෝබර් මාසය කියලා අපේ දැන් පාවිච්චි කරන ක්‍රමයේ අනුව නම් ඔක්තෝබර් මාසය කියලානේ කියන්නේ. එතකොට ඔක්තෝබර් මාසයේදී වැස්ස පටන් අර ගන්නවා. අරගෙන ආයෙ වැස්ස වහින්නේ ඊළඟ මහ වැස්සනේ. ඊළඟ ඔක්තෝබර් වල තමයි වහින්නේ. වැස්සක් හා වැස්සක් අතර වර්ෂා එකයි කියලා. එන වර්ෂා කාල එකයි. ඒ කාල පරිදි. කෙනෙක් කියන්නේ නෑ ඒ අමතර කොච්චර වහිනවද කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. සංවහන වැස්ස ගැන නෙමෙයි. සංවහන වැහි ගැන නෙමෙයි කියන්නේ. මෝසම් වැස්ස කියන්නේ. වැස්ස එක් වැස්සක සිට තවත් ප්‍රධාන වැස්සක් දා ඌ කාලය එක වර්ෂා එකයි. ඒතොර වර්ෂා එකයි. දැන් බ්‍රාහ්මණ පූජකයෝ හම්බෙන්න එහෙම ගියාම වුණ අත උස්සලා කියන්නේ වර්ෂම් සතම් කියලා. ඒ කියන්නේ වර්ෂා 100ක් ජීවත් වෙන්න ඔබට ආශිර්වාද වේවා. වර්ෂම් සතම් කියලානේ කියන්නේ. අපි ඔය හින්දි චිත්‍රපටි වලත් දැකලා තියෙනවානේ. වර්ෂම් සතම් කියලා කියන්නේ. වර්ෂම් සතම් කියලා කියන්නේ 100ක් ආයු ලැබ කියලා අපි තියෙන සින්දුවක් පටන් ගන්න ගීතය. සත කියන එක. සත කියන්නේ. හරි. 100ක් ආයු ලැබ කියලා අපි පටන් ගන්න. 100ක් ආයු ලැබේවා. ඒතර 100 වසක් වර්ෂ කියලා කියන්නේ වර්ෂා කාල දෙකක් අතර තියෙන එකති මාස 12ක්නේ. ඒක එකයි. ඒතර වර්ෂ කියන එක වචනේ තේරුම එන්නේ අපිට ඒ ආකාරයට. එතකොට නුවන් අපි දැන් අවුරුදු කියන එකක් දන්නවා. අවුරුදු කියන වචනේ තේරුම මොකක්ද කියලා.
ඒ වගේම වර්ෂ කියන්නෙත් කොහොම මොකක්ද කියන එක අපිට පැහැදිලි. මේක හරිම ආනන්ද ජනකයි. දැන් බලන්න අපි මේවා මනින්ද මේවා ගැන හිතන්න කල්පනා කරලා තියෙන්නේ පරිසරයේ සිද්ධ වෙන ප්‍රධාන දේවල් එක්ක. දැන් අපි වර්ෂාව කියලා කියමු. වර්ෂාව අරගෙන එන්නේ පර්ජන්‍ය කියන දෙවියෝ. නේ? අපි පර්ජන්‍ය දෙවියෝ ගැන කලින් කාලේ කතා කරලා තියෙනවා පර්ජන්‍ය දෙවියෝ ගැන. ඉතින් වැස්ස වස්සන්නේ පර්ජන්‍ය කියලා අපේ විශ්වාසයක් තියෙනවා. දැන් මහාචාර්ය සෙන්රත් පරණවිතාන අර අනුරාධපුරයේ ඉසුරු මුනියේ ඔබ ගිහාම ඔබ දකින්න අර ගලක මනුෂ්‍ය රූපයක් හා අශ්ව හිසක් කොටලා තියෙනවා. මේ පරණවිතාන මහත්මයා මේක ඊටාම දීර්ඝ සම්භාවනීය ඓතිහාසික හා සාහිත්‍යමය විශ්ලේෂණයකින් පස්සේ එතුමා කිව්වා මේ ඉන්නේ මේ වාඩි වෙලා ඈත බලාගෙන ඉන්න මිනිස්සුගේ පර්ජන්‍ය ඔහු සිතිජයෙන් වැහිවලාකුළු මෝදු වෙනකන් බලාගෙන ඉන්නවයි කියලා. ඊළඟට මහා භාරතය වගේ කෘති අරගෙන ඒවයි උපමා කරලා තියෙනවා පර්ජන්‍යයට උපමා කරලා තියෙන ඒවා. ඊළඟට ගින්නට අග්නි කියන දේවතාව තමයි මේ අශ්ව හිසෙන් නිරූපණය කරන්න කියන එක. අපි අග්නිය නම් බලාපොරොත්තුවෙන් ඉන්නේ නැහැ. නමුත් අපි වැස්ස බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒතර අර වාඩි වෙලා ඈත බලාගෙන ඉන්නේ සිතිජයෙන් වැහිවලාකුළු මෝදු වෙන තුරු කියන අදහස. ඒ කියන්නේ පර්ජන්‍ය. මොකද මේ කෘෂිකාර්මික රටවල ආය කතා කරන දෙයක් නැහැ නේ. වැස්සත් එක්ක ජන ජීවිතේ සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වෙන්නේ. ඔව් ඒක තමයි. ඔක්කොම වැස්සත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. වැස්සත් එක්ක වැස්ස වර්ණනා කරන කොච්චර සාහිත්‍ය කෘති සම්භාව්‍ය සාහිත්‍යයේ තියනවාද මේ පෙරදිග රටවල් වල. දැන් මේඝදූතේ කාලිදාස මේඝදූතය. ඉතින් මේඝයනේ දූතෙක් කරන්නේ නේද? මේ ඉතින් මේඝදූතේ වර්ෂාව එන තැන විස්තර කරන සංස්කෘත ශ්ලෝක එහෙම ඊටාම රමණීය ආනන්දජනක සිතිවිලි ඇති කරන්නේ. මේ ඒ කියන්නේ මේ මොනවාද වැහි වලාකුළ මේ මේඝ ගර්ජනා නගමින් මේ පතාක ලෙලවමින් මේ මද ඇතෙක්ගේ ඔය වලාකුළ මද කිපුණු ඇතෙක් වගේ ඇවිල්ලා ඇතෙක් වගේ ඒකේ පර්ජන්‍ය ඒක උඩ නැගලා මේ විදුලිය නැමැති සරය ලෙලවමින් එනවා මේ. එතකොට අපිට ඇත්ත වශයෙන්ම මෝසම් වැහි කාලේට සිතිජයෙන් අර බරසාර කළු වලාකුළු විදුලි රේඛා එක්ක හුලඟට ගහගෙන එනකොට අපිට මතක් වෙන්නේ මේක දූතේ එන අර ෂණ ශබ්ද කියන වචනය. ඒ කියන්නේ හෙන ශබ්දය මේ පතාක ලෙලවමින් එන මේ ඒ චිත්‍ර රූපේ තමයි අපිට. ඉතින් මම මේ කියන්න යන්නේ මොකද්ද? දැන් අපි මේ වර්ෂාවනේ වර්ෂ කියන කාලය මනින්න. කාලය මනින්න අපි වර්ෂාව සම්බන්ධ කරගෙන වර්ෂ කියලා කිව්වා. වර්ෂාව අපේ ජීවිතයට කොයිතරම් සම්බන්ධ දෙයක්ද කියන එක අපි වර්ෂාවෙන් කොච්චර ආభాසය ලැබුවද? අර ගම්පෙරළි නන්දා දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න මොහොත මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ අය දැන් මේ වහින්නට තතනන වලාකුලක් වගේ කියලා. ගැබ්බර වෙලා ඉන්නේ බිම වැටෙන්න. ඉතින් මේ වගේ දේවල් අපි සාහිත්‍යයක් තියෙනවානේ. මහ වර්ෂාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි. එළියයි කියලා. නෝන මහත්තයා රණ්ඩු වෙලා ඊට පස්සේ යාළුනාම අර ඒ වගේ කියලා උපමා. ඉතින් නෑ මේකෙන් තියෙන්නේ අපි කොයිතරම් මේ අපේ සංස්කෘතිය මේ වර්ෂාව එක්ක සම්බන්ධද වර්ෂ. ඒ වගේම කාලය. කාලය එක්ක අපි අපේ වචන තියෙනවානේ කාලයත් එක්ක කාල කන්නි කියන වචනය. නේ කාලය කා දමන. ඉතින් ඒ නිසා මේ පෙරදිග රටවල් යුරෝපයේ රටවලුත් එහෙම තමයි. මනුෂ්‍ය වර්ගයා කාලය පිළිබඳව ලොකු සැලකිල්ලක් දැක්වා. බලන්න නුවන් අපි ගත්තොත් එහෙම මේ දින දර්ශනය දැන් අපි මේ අලුත් දින දර්ශනයක් අද එල්ලනවානේ. මේ දින දර්ශනය මොකටද මේ දින දර්ශනය? දින දර්ශනය අවශ්‍ය වෙන්නේ ඇයි? මේ කාලය සමග තමයි අපේ සියල්ලම බැඳිලා තියෙන්නේ. අපේ ජීවිතය පිරීලා තියෙන්නේ කාලයේ සිදුවීම් එක්ක. අද 31 වෙනිදා රාත්‍රියේ මිත්‍රයොත් එක්ක හම්බෙන්න තියෙනවා. හෙට රැස්වීමක් තියෙනවා. අනිද්දාට හමුවීමක් තියෙනවා. ඊළඟ දවසේ නිවාඩු තියෙනවා. ඊළඟ දවසේ උපන්දිනයක් තියෙනවා. මේ ඔක්කොම කාලයත් එක්ක යන දේ. ඒතර අපේ ජීවිතය පිරීලා තියෙන්නේ. තව බොහෝ දේවල්. අපි කෙනෙක් නැති වුණාම අහන්නෙත් වයස කීයක් විතර කෙනෙක්ද කියන්නේ? වයස කීයක් විතරද කියන්නේ? කාලයනේ සර්. ඒකනේ. ඉතින් එතකොට අඩු වයසක් කිව්වොත් එහෙම අපි කියනවා අපරාධේ කියලා අපි කියනවා. සමහර අයට කියනවා ඕ දැන් හිටියා ඇති ඉතින් නේද ආයේ දුක් විඳින්නේ මොකටද? එතකොට මේ ඔක්කොම කාලයත් එක්ක අපි කියන්නේ නිසා ජීවත් වීම යනු
කාලයයි. ඒකනේ අපි කියන්නේ කාල යාත්‍රා කරා කියලා. අපි නැති වුණාම කියන්නේ අපි කාල යාත්‍රා කළා. කාලේ ඉක්ුත් කොට අපි ගියා. එහෙමනම් අපි බලන්න ඕන දැන් අද මේ අලුත් අවුරුද්දක් ග්‍රෙගෝරියන් කැලෙන්ඩරය අනුව ජූලියන් ක්‍රමය අනුව අපි අද අලුත් අවුරුද්දක් පටන් ගන්නවායි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපේ සිංහල පෙරදිග ක්‍රමය අනුව අපි අප්‍රේල් මාසයෙන් එක පටන් ගන්නෙ බක් මාසයෙන්. නමුත් අපි මේ ජනෝරියස් කියන මාසයෙන් අපි මේක පටන් ගන්නවා කියලා අපි සම්මතයකට එන එක ව්‍යාපාරික ලෝකේ වඩාත් පිළිගන්න දෙයක්. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ කවුද මේ කාලේ පටන් ගත්තේ? දින දර්ශන නැත්තම් කාලේ නෑනේ. ඔරලෝසුවක් නැත්තම් කාලය කියන එක අපිට දැනෙන්නේ නෑනේ. එතකොට අපිට දැනෙන්නේ ඉර බහිනවා, ඉර නගිනවා, ඒ වගේ දෙයකින් විතරයි අපිට කාලය තේරෙන්නේ. ඒත් අපි කරවල කාමරයකට දාලා වහලා තිබ්බොත් අපිට කාලය දැනෙන්නේ කොහොමද? එතකොට අපිට බඩගින්න නිදිමත එක්ක කාලය දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ එකට කියනවානේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව බයොලොජිකල් ක්ලොක් කියලා එකක් තියෙනවානේ. එතකොට ඒකෙන් අපිට තේරෙනවා මොන හරි සිද්ධ වෙනවයි කියලා. නමුත් අපේ ජීවිතය ඒ තරමට කළුවර කාමරයක වහලා තිබ්බත් අපිට කාලය පිළිබඳ සංඥාව අමතක කරන්න අමාරුයි. ඒ නිසා මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද නව වසර අපි තවත් අවුරුද්දක් ලැබුවා 2021 අග ඉලක්කම 1 කැපිලා 2 වැටුණා කියලා නෙමෙයි අපි සලකන්න ඕන. අපි කොහාටදෝ ගමන් කරනවා. අපි කියන්නේ කාලය ඊතලයක් වගේනේ. ටයිම් ඇරෝ කියලා කියන්නේ. ඒක කවදාකවත් ආපස්සට හැරෙන්නේ නැහැ කාලය. සෛද්‍යාන්තිකව කාලේ රවුම් කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රායෝගිකව කාලේ රවුමක් වෙන්නේ. කාලේ ආපස්සට එන්නේ නැහැ. කාලේ ඉදිරියටම යනවා. නොදන්නා තැනකින් පටන් අරන් නොදන්නා තැනකට යනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කාලේ පටන් ගත්තේ කොතනින්ද? මේක කෙනෙක් අහනවල මහා නිරර්ථක ප්‍රශ්නයක් ඔය අහන්නේ. භෞතික විද්‍යාඥයෝ කියයි ඕක හරි අමාරුයි කාලේ අර්ථ දක්වන්න අවකාශය ඕන. කොහොමද කාලය එහෙම හිතන්නේ තා නිර්පේක්ෂව කියලා මේ හිතනවා වෙනවා. නමුත් කවුද කාලේ පටන් ගත්තේ? කවද්ද කාලේ පටන් ගත්තේ? ඒක ඍජුවම අදාළයි දින දර්ශන කියන ඒවා හදන්න. අපි දින දර්ශන හැදුවේ අපි දින දර්ශන අද පාවිච්චි කරාට දැන් අලුත් අවුරුද්දේ අපිට ලැබෙන තෑගි භෝග අතර තියෙන ප්‍රධාන දෙයක් තමයි කැලෙන්ඩරයක් සහ දිනපොතක්. අපි කවුරුහරි හම්බුනාමත් අහනවා ඩයිරියක් නැද්ද කියලා. ඩයිරියක් නැද්ද කියලා. දැන් පාවිච්චි කරන්නේත් නැහැ. දැන් පාවිච්චි කරන්නේත් නැහැ. සමහර අය ඩයිරි ගොඩ ගහගෙන ඉන්නවා. එක පුද්ගලෙක්ට ඕනේ එක ඩයිරියයිනේ. ඒ වුණාට ගොඩ ගහගෙන පිළිබඳව අපිටම තීන්දුව කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ ඩයිරි හම්බුනාම ගොඩ ගහගෙන ගොඩ ගහලා තියන් ඉන්නවා. බෙදලා දෙන තරමට නේ හොඳ. හොඳ. ඉතින් ඒක කිසි දෙයක් ලියන්න වෙලාවකුත් ඇත්තේ නැහැ. මොකද ඊට වැඩි දැන් තාක්ෂණය තියෙනවානේ. දුරකථන වල අපිට අපේ දේවල් ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉතින් නොවන් මෙහෙම බැලුවොත් එහෙම අපිට අපේ ඉතිහාසය අරන් බැලුවොත් එහෙම මනුෂ්‍ය ඉතිහාසය මනුෂ්‍යයානේ. දැන් සත්තුන්ට එහෙම කාලය ගැන සංඥාවක් නැහැනේ. උන්ට රෑ වෙනවා එළි වෙනවා විතරයි. උන්ට මේ 2022ක් ලැබුණයි කියලා සත්තු මුකුත් කරන්නේ නැහැනේ. නේද? ඒක අපි මිනිස්සු විතරයි කරන්නේ. එතකොට අපි ආපසට හැරිලා බැලුවොත් මේ කොච්චර මේ හැරවුම් ලක්ෂ තියනවාද මේ දින දර්ශන වර්ෂ මනීම කාලය මැනීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒවේ සන්දිස්ථාන තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඇත්තෙන්ම මිනිස්සයා කාලය මනින්න පටන් ගන්නෙ. අද මේ තියෙන අලුත්ම සොයා ගැනීම වලට අනුව මිනිස්සයා කාලය පිළිබඳ සංඥා වෙලා කාලය මනින්න පටන් ගන්න මීට අවුරුදු 8000කට උඩදී. 8000කට උඩදී තමයි දින දර්ශනයක් සකස් කිරීමට උවමනා කරන මූලික පෙළඹවීම ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්නේ මනුෂ්‍යයා. මේක ගල් යුගය. ඊට පස්සේ නොයෙක් අවස්ථා තියෙනවා මේ දින දර්ශන සකස් කිරීම පිළිබඳව. දැන් උදාහරණයක් ඇරෙට කියනවා නම් ස්කොට්ලන්තේ ඇබර්ඩීන් ෂයර් කියන ස්ථානේ ෂයර් කියන්නේ ගම කියන එකනේ. කෙල්ටික් රටවල් වල සංස්කෘතිය තිබිච්ච රටවල් වල දැන් ස්වීඩන් රටේ නම් B වලින් ඉවරනේ ඊස් B කියලා කියන්නේ B කියන්නේ විලේජ් ගම කියන එක. දැන් එංගලන්තයට ආවම ෂයර් කියන්නේ ගම. නේ අපි දැන් රොබින් හුඩ් ඉන්නේ ෂෙවුඩ් වල. ඉතින් ඒ වගේ වුඩ් කියන්නේ කැලෑව. වුඩ් කියන්නේ කැලෑව. ෂයර් කියන්නේ ගම කියන එක. එතකොට මේ ඇබර්ඩීන් ෂයර් කියලා තියෙනවා පළාතක් ගමක් ස්කොට්ලන්තේ. මේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් ෂයර් වලදී පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වුණා සොයාගන්න මේ පොළවේ සකස් කරලා තියෙන එක්තරා මේ ඉදිකිරීමක් ගොඩනැගිල්ලක් නෙමෙයි. නමුත් ගල්වල සටහන් කරලා තියෙන වලවල් ප්‍රමාණයක්. මේක බාරගත්ත
ගත්තේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලය තමයි මේ පර්යේෂණය ඉදිරියට අරන් ගියේ. විශේෂයෙන්ම ඔය ස්කොට්ලන්තේ මේ ඇබර්ඩීන්ෂයර් වල තියෙන වොරන්ෆීල්ඩ් කියලා දැන් හඳුන්වන්නේ. ඕන කෙනෙකුට අන්තර්ජාලයට ගිහිල්ලා මේවා පරීක්ෂා කරන්න උනත් පුළුවන්. මේ ස්ථානයේදී මේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලය විසින් සොයාගත්තා මේ ගුවන් ඡායාරූප වලින් ඉහළ අහසේ ඉඳලා ගත්ත ඡායාරූප වලින් එයා දැක්කා පොළවේ ඊටාම විමතිය දනවන සටහන් වගේක් මේ ගල්වල තියෙනවායි කියලා. ඉතින් පස්සේ මේ පිළිබඳව පර්යේෂණය බාර දුන්නේ ලෙයිස්ටර් විශ්වවිද්‍යාලයට. එංගලන්තේ ලෙයිස්ටර් විශ්වවිද්‍යාලයේ ක්ලයිව් රගල් කියන මහාචාර්යතුමා ඔහු ඇවිල්ලා මේ පැලියෝ ඇස්ට්‍රොනොමි කියලා විෂයක් තියෙනවා. පුරාණ නක්ෂත්‍ර වේදය. ඇස්ට්‍රොලොජි නෙමෙයි ඇස්ට්‍රොනොමි තාරකා ශාස්ත්‍රය. පුරාණ තාරකා ශාස්ත්‍රය පැලියෝ ඇස්ට්‍රොනොමි කියලා මේ විෂය හඳුන්වන්නේ. ඉතින් මේ ලෙයිස්ටර් විශ්වවිද්‍යාලයේ පුරාණ තාරකා ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා හැටියට කටයුතු කරන්නේ මහාචාර්ය ක්ලයිව් රගල්ස්. මේ මහාචාර්ය ක්ලයිව් රගල්ස් තමයි මේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලය මගින් කරපු සොයා ගැනීම දිගින් දිගටම අධ්‍යයනය කළේ. අධ්‍යයනය කළ ඔහු කිව්වා මේක අවුරුදු 8000ක් පැරණි. ඔහු කාල නිර්ණය කළා මේ ස්ථානය. අවුරුදු 8000ක් පැරණි. 8000 කියන 8000 නෙමෙයි 8 ක්‍රිස්තු පූර්ව 8000. ඒක තව 2000ක් කහුව කරන්න එපා. ඒක අවුරුදු 10000ක්. අවුරුදු 10000ක්. මේක අවුරුදු 10000ක් පරණයි කියලා ඔහු ඊටාම පරිගණක වැඩසටහන් පාවිච්චි කළා. ඔහු ඊටාම පැහැදිලිව පෙන්නවා මේ තියෙන්නේ ඒකේ තියෙනවා මැද්දේ රවුමක් මේ ගල්වල කොටලා ලොකු ප්‍රදේශයක මැද්දේ රවුමක් තියෙනවා. ඊට පස්සේ දෙපැත්තට යන රවුම් කීපයක් තියෙනවා. එතකොට මැද්දේ තියෙන සූර්යයා දෙපැත්තේ තියෙන සඳ තමන්ගේ කලාවන් වලින් මිදෙන ආකාරය පූර්ණ චන්ද්‍රයාගේ ඉඳලා අමාවක දක්වා කලාවන් බෙදෙන ආකාරය තියෙන. ඒ කියන්නේ මේක මේ සූර්යයා සහ මේකට කියන්නේ මේ චන්ද්‍රමාස ක්‍රමයත් සූර්ය මාස ක්‍රම සූර්යාගේ ගමනත් සඳේ ගමනත් කියන දෙකම සාපේක්ෂ කරලා මේ ඍතු වෙනස් වීම තේරුම් ගන්න ගත්ත උත්සාහයක්. ඉතින් මේක අර මධ්‍ය ශිලා යුගයේ කියන්නේ ගල් යුගයේ මනුෂ්‍යයන් කරපු වැඩක්. එතන අවුරුදු 10000යි. මේ වගේ මිම්මක් තවම වාර්තා වෙලා නැහැ. මේ සොයා ගැනීමත් බොහොම ඈත කාලයකදී කළේ. මේ එතකොට මෙතනදී මේ පිළිබඳ අධ්‍යයනය කරපු මහාචාර්ය ක්ලයිව් රගල්ස් කිව්වා මේ තමයි කාලය පටන් ගන්න තැන. කියන්නේ මනුෂ්‍යයා කාලයට සංවේදී වෙලා කාලය මැනගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුරාණතම නිදසුන තමයි මේ ස්කොට්ලන්තේ ඇබර්ඩීන්ෂයර් කියන ස්ථානයේ තියෙන වොරන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලය විසින් සොයාගත්ත මේ විමතිය දනවන මේ ලකුණු, ඒ කියන්නේ ගල්වල කොටපු වලවල් වගේ දේවල්. මේ වලවල් වල විස්කම්භය, මේ වලවල් වල විහිදීම මේවා බැලුවොත් එහෙම මේක මේ අර සඳේ ගමන සහ හිරුට සාපේක්ෂව සඳේ ගමන. හිරු මෝදු වෙන දවසයි ඒ දවසේ රාත්‍රියට පායන හඳකුයි වගේද. ඒ වගේ කරපු සටහනක්. මෙහෙම බැලුවාම එහෙමනම් අපිට තේරෙනවා අපි මේ මනුෂ්‍ය වර්ගයා දැන් අද අපිට ඕන තරම් තියෙන අපේ ජංගම දුරකථනේ, අපි අතේ බඳින ඔරලෝසුවේ මේ හැම එකම කාලය වර්ෂ වලින්, මාස වලින්, තප්පර වලින් අපිට පෙන්눔 කරනවා. නමුත් මේ ගමන මේ මනුෂ්‍ය සංහතය පටන් ගත්තේ මීට අවුරුදු 10000කට පමණ එපිට කාලයකදී. එහෙම පටන් අරගෙන ඔහු ඉදිරියට මේක අරගෙන ආවා. ඊට පස්සේ මේකට කියනවා මේ නුවන් ලුනිසෝලා කැලෙන්ඩර් කියලා. ලුනිසෝලා කැලෙන්ඩර් ලූන කියන්නේ හඳට. ලූනා සහ සෝලා. සෝලා කියන්නේ සූර්යයා. දැන් අපි ඔය චන්ද්‍රග්‍රහණයකට එහෙම කියන්නේ ලූනා ස්ලිප් කියලා. ලූනා ස්ලිප් කියලා. ඒතර ලූනා සෝලා කැලෙන්ඩර් කියලා තමයි ඉංග්‍රීසි භාෂාවෙන් එක හඳුන්වන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් චන්ද්‍ර සූර්ය දින දර්ශනය කියලා සිංහලෙන්. ඒ කියන්නේ චන්ද්‍රයාගේ ගමනත් දැන් අපි ගත්තොත් එහෙම අපි පාවිච්චි කරන දින දර්ශන එක්කෝ සඳේ ගමන මත පදනම් වෙලා හදපුවා. එහෙම නැත්නම් සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වෙන අන්දම සලකලා අපි සලකපුවා. හදපුවා. එතකොට දැන් මේ පුරාණතම මේ ගල් යුගයේ මීට අවුරුදු 10000කට උඩදී කළ බවට පැනෙන
මේ ස්කොට්ලන්තයෙන් සොයාගෙන තිබෙන මේ දින දර්ශනය මේක කාලය මැනීමක් දින දර්ශනය ගෙන වචන පුළුල් වැඩි නං අපට කියන්න පුළුවන් කාලය නියාමනය කිරීම සඳහා තමයි මේක හදලා තියෙන්නේ. එකනිස මට හැකිච්ච දේතමයි දැන් සූර්ය චන්ද්‍ර සංකේත දෙකම මේ පින්තූරේ තියෙනවා කියලා කියන්නේ එකක් චන්ද්‍රයාගෙන් මාස ගනින්ට ඇති සූරයාගෙන් අවුද්ධ ගනින් ගනින් ඇති මොකද එතකොට දන්නවන චන්ද්‍රයාගේ ගමන් මෙච්චර සිද්ධ වෙනකොට කොච්චරද කියලා තොර හිටපුතන්ට එනවා කියලා ඕ අමාවකේ සිට පූර්ණ චන්ද්‍රය දක්වත් පූර්ණ චන්ද්‍රයාගේ සිට අමාවක දක්වාත් කියන ඒවා 12ක් යනකොට ඒ සූර්යාගේ එක ගමනක් සූර්යාවට අපේ ගමන එකක් කියන එක පේනවා. නමුත් ඉතින් සූර්යාවට පෘථිවිය යනවායි කියන එක දැනගත්තේ 16 වෙනි සතවර්ෂයේනේ නේ. අපි කියන්නේ විද්‍යාත්මකව ගැලිලියෝ ගැලිලිලා දුරේක්ෂ හදාගෙන කොපර්නිකස්ලා ඉදිරිපත් වෙලා මේ සූර්ය කේන්ද්‍රවාදය ඇති වුණේ එතකන් තිබුණේ අපිට පෘථිවි කේන්ද්‍රවාදයක් නේ. පෘථිවිය වටා සූර්යයා යනවායි කියන එකනේ. ඒතකොට විද්‍යාත්මක උපකරණ දියුණු වෙනකම් විශේෂයෙන්ම යුරෝපීය පුනරුද යුගය යුරෝපියන් රෙනේසන්ස් කියලා අපි හඳුන්වන්නේ ඒ පුනරුද යුගයෙන් පස්සේ ඇතිවෙච්ච බුද්ධිමය භාවය මේ ඥානය ගොඩනැගීමට උපකාරී වුණේ. නමුත් ඒක එහෙම යුරෝපේ. නමුත් පෙරදිග රටවල් වලත් අපේ නක්ෂත්‍ර විද්‍යාව විශේෂ බැබිලෝනියාව ඉන්දියාව වගේ රටවල් පවනවනේ චීනය දක්වාම. පෙරදිග රටවල් වල ආකාශ වස්තු නිරීක්ෂණය කළා ඒ සම්බන්ධ විද්‍යාවල් හැදුවා. දැන් ඔය මේ ඉන්දී අධ්‍යාපනයේ එක කොටසක් තමයි ජ්‍යෝතිෂය කියන එක. ජ්‍යෝති කියලා කියන්නේ ආලෝකයනේ. ආලෝකය. අපේ අබේගිරියත් ඉඳන් ඉගෙනුවා කියලානේ. ඉගෙනුවා ජ්‍යෝතිෂය ඉගෙනුවා. ඉතින් ඒ වේදාංග ගත්තොත් එහෙම එකක් තමයි ජ්‍යෝතිෂය කියන එක. ආලෝකයේ හැසිරීම. දැන් ඔය ක්‍රිස්තුන් වහන්සේ උපතට අර ශාස්ත්‍රවරුන් තුන්දෙනාව කියන්නේ තරුවක් දිහා බලාගෙනනේ. හරිද? මේ එතකොට ගස්පාර් කියන ශාස්තෘවරුන් තුන්දෙනා. එතකොට මේ වගේ මේ කාලය සමග තමයි මේ ඉතිහාසෙද ඔබ ප්‍රශ්නයක් ඇහුවා මේ කොච්චර ග්‍රහවස්තු ගැන තිබුණත් මේවට ආගමික පසුබිමක් තියෙනවා නේද දින දර්ශනවල. ඔව් මොකද හේතුව මේ ග්‍රහවස්තු වල ගමන් සහ ආගම අතර ඍජු සබඳතාවක් තිබුණා. ඒ තිබීම නිසා තමයි මේ දින දර්ශන වලට ආගමික මුහුණුවරක් ආවේ. බටහිර ක්‍රිස්තියානි ආගම වෙන්න පුළුවන්, හින්දු ආගම වෙන්න පුළුවන් ඉන්දියාවේ. මේ සෑම දෙයකම නක්ෂත්‍ර පාදකව ජ්‍යෝතිෂය පාදක කරගෙන තමයි මේ කාලය ගණනය කිරීම දියුණු වුණේ. දැන් බැබිලෝනියාව ගත්තත් අපි ඉදිරියට කතා කරන රෝමානු කැලෙන්ඩරය ගත්තත් මේවා ඔක්කොමටම තියෙනවා නක්ෂත්‍රමයයි. හැබැයි නක්ෂත්‍ර තරුවක් කිව්වට තරුවට අධිග්‍රහිත දෙවියෙකුත් ඉන්නවා. නේ? දේවත්වයකුත් දීලා තියෙනවා. එතකොට මේ කාලය මැනීම මොකද කාලයේ තේරුම් ගැනීම හා කාලය අතික්‍රාන්ත කිරීම ආගමිකයි. එකට තියෙන්නේ ආගමික දෙයක් නේ. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් කාට හරි එක එක දෘෂ්ටිවාද වලින් උත්තර දෙයි. ඒ අයට උත්තර දෙන්න එක උත්තර තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම බැලුවොත් ජීවත් වීම කියන එක උත්පත්තියයි මරණයයි අතර දෝලණය වෙන දෙයක් නේ. එතකොට ඉපදිච්ච නිසා අපි ඉන්නවා. අර කවුද ඩේකාර්ට්ස් කියන්නේ කොජිටෝ එර්ගෝ සම් කියලා ලතින් භාෂාවේ මම සිතමි ඒ නිසා මම සිටිමි. කොජිටෝ ඊගෝ සම් කියලා ලතින් භාෂාවෙන් කියන්නේ. එතකොට අපි ඉපදිච්ච නිසා අපි ඉන්නවා. අපි හිතනවා. අපි හිතන හින්දා අපි ඉන්නවා. හැබැයි ඉන්න එක අවසන් වෙනවා මරණයෙන්. අපි හිතන එකත් අවසන් වෙනවා. හිතන එකත් අවසන් වෙනවා. එතකොට එහෙමනම් අපි සියල්ල කරන්නේ මේ දෝලණය වෙන්නේ මේ ජීවිතය කියන එක පෙන්ඩලමක් නම් එහෙම දෝලණය වෙන ඔරලෝසු බට්ටෙක් නම් ඒ ඔරලෝසු බට්ටගේ සීමාව තමයි උපතයි මරණයයි. ලතින් විග්‍රහය ඔහොම එනකොට පෙරදිග බෞද්ධ විග්‍රහය මේ අර සිතීම නවතන තැන අපිට කියන්න පුරන්නේ චුති චිත්තය කියලා චුති වෙලා තැන ඇතිවන චිත්තය චිත්තය එතන ඉවරයි එතන. හරි. චිත්තය කියන්නේ සිතුවිල්ලනේ. සිතුවිල්ලනේ. එතන ඉවර වෙනවා. ඉතින් බැලුවම දර්ශනවාද කියන ඒවා කොයි තලයකට ආවත් ඒවේ පොදු සමානතා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. සෑම දාර්ශනිකයෙක්ම මනුෂ්‍ය වර්ගයාගේ යහපත ප්‍රගමනය උදෙසා තමයි නොයෙක් අදහස් දීලා තියෙන්නේ. එතකොට අපි දැන් මේ වර්ෂ ක්‍රමයේ හරහානේ එන්නේ. එතකොට අපි මේ විදිහට අපි යුනිසෝල දින දර්ශනය චන්ද්‍ර සූර්ය දින දර්ශනය අපි අර ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් ෂයර් වලින් පටන් ගන්නවා. ඒක සලකනවා
මිනිසා කාලය නිර්මාණය කළේය man created time කියන එක. ඒ කියන්නේ මීට අවුරුදු 10000කට උඩදී මිනිසා විසින් කාලය නිර්මාණය කරනවා. මේක වැරදියට තේරුම් ගන්න ඕම නැහැ කරුත්. මිනිසාට කාලය නිර්මාණය කරන්න බෑ. කාලය කියලා කියන්නේ ගෙවි යාම. වය ධම්මා සංඛාරා කියලානේ අපි කියන්නේ. සංස්කාරයන් වැය වෙන. වැයවීම තමයි කාලය කියන්නේ. ජීවිතය කියන්නේ වැයවීමට. එතකොට ඒක නමුත් ඒ වැයවීම මැනීම මිනිසා ආරම්භ කළා. ඒක තමයි කියන්නේ man created time. කොහෙද? ස්කොට්ලන්තේ ඇබර්ඩීෂයර් වල අපි දැනට දන්න හැටියට. ඔව් man created time හින්දම අපිට නිවුස් ටයිම් එකට යන්න වෙනවා. Unlimited history. අපේ ජාතික කතාව. අපි ප්‍රෘතිරාමය අනතුරුව නැවතත් අපේ අලමිට ඩිස්ට්‍රි වැඩසටහනත් සමඟ ඉතින් ඒ සියලුම දේවල් වගේ අපේ YouTube වැඩසටහන නර්මණ උදවියට අපි ආරාධනා කරනවා කමෙන්ට් විදිහට එක්කම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊමේල් හරහා ඔය කොයි විදිහටත් අපිත් එක්ක සජීවීව සක්‍රීයව හෙලෙක් විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරි සර් දැන් අපි ආයෙත් කාලයට කාලය පිළිබඳව කතා කරන කාලය. කාලය කියන එක අපි හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි මේ හැමදේම කරන්නේ කාල යාත්‍රා කරන්න කලින්. එතකොට මේ කාලය කියන දේත් එකම ස්ථිතික එක විදිහටම ඊතලයක් වගේ එකම වේගයකින් යන දෙයක් නෙමෙයි. අපිට හිතෙනවා එහෙමයි කියලා. නමුත් කාලය නොයෙක් අවස්ථාවල කාලේ වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා මිනිස්සු මොකද කළේ? මේ කාලය මැනගණ්ඩ දින දර්ශන කියන එක කාලය මැනගන්ට මිනිස්සු පොළව හිරු සහ චන්ද්‍රයා මේ තුනම චලනය වෙන ආකාරය ගැන හිතල තමයි මෙවක් කළේ. තික ලේසි නෑ දැන් අපි හිතන්ගෙනවනේ අපි කාගෙන් හරි ඇහුවොත්නුවන් අවුරුද්දට දින කියද කියලා 365යි. නමුත් අවුරුද්දට දින 365.2.4.2.1.86.90ක් තියෙනවා කියලා කවුරුත් දන්නේ නැහැ නේද? ඉතින් ඒ කියන්නේ අතරම දැන් ගියත් දැන් දවස් දෙක තුනකට කලින් මේ අපි රෑ 12 සමරනකොට අර ක්‍රිස්මස් අයිලන්ඩ් වලට හරියටම 0.0දී හිරු මාරු වුණාට ලංකාවට හරියටම රෑ 12 හිරු මාරු නෑ ඔය ක්‍රමයට අනුව අපි හිරු එහා පැත්තේ තියෙද්දි තමයි මේ අවුරුද්ද පටන් ගත්ත කියලා සමරන්න ගත්තේ. ඉතින් හරියට නක්ෂත්‍රමය තාරකා ශාස්ත්‍රමය හැටියට ගණනය කරනවා නම් අවුරුද්දකට දින 365.2.4ක් ආසන්න වශයෙන් තියෙනවා. ඒකේ තියෙන වෙනස්කම මොකද්ද? දැන් මේවා මේ දින දර්ශන කියනවා කාලෙන් කාලට මිනිස්සු හදන්න වෙනස්කරන්න ආදේශ කරන්න හේතුව තමයි ඥානය දියුණු වීමත් සමගම මේ කාලයේ තිබෙන ස්වභාවය, කාලයේ ඓන්ද්‍රීය ස්වභාවය, ඒකට ආවේනික ප්‍රවේනික හැඩතලය මොන කොහොමද කියන එක මිනිස්සුන්ට වැටහෙන්න පටන් ගත්තා. මොකද මම කිව්වා උපතේ සිට මරණය දක්වා. හරි? කාල යාත්‍රා කාලයෙන් යාත්‍රා කරන්න කලින් අපි කාලය නැමැති යාත්‍රාවට නගිනවනේ. ඒ උපතේදී. ඊට පස්සේ මේ යාත්‍රාවත් එක්ක ගිහිල්ලා අපි එගොඩ වෙනවා. අපි කියනවා සංසාර තීර්ථයෙන් එගොඩ වෙනවනේ කාලෙදී. අපි මේ ජීවිතෙන් මේ ජීවිත තීර්ථයෙන් ඒකල සංසාරයට යනවා අපි. තව අපි මේ ආගමික ඉගැන්වීම් වලින් අපි එහෙම ඉගෙන ගන්න. එතකොට මේ කාලය කියන එක ඉතාම තේරෙනවා. අපිට හදිස්සියනේ සමහර දෙන්නේ අපි කොයිතරම් දැන් අපි මේ මම යන්නද මම යන්නද මම ඉන්නද මම ටිකක් වෙලා ඉන්නම් මේ ඔක්කොම පදනම් වෙන්නේ කාලය මතනේ. කාලය තමයි අපිව හසුරවන්නේ නේ. අපේ ඉවසිලිවන්තකම නොඉවසිලිවන්තකම මේ හැම දෙයක්ම කාලයට සාපේක්ෂ වෙනවා. ඒ නිසා අපි කාලය ඇතුලේ ජීවත් වෙන පුංජයක් හැටියට තමයි අපිට පේන්නේ. එතකොට දැන් ওই දවසක දැන් අවුරුද්දට දවස් 365.2.4.2.1 කියලා තව ගණනාවක් තියෙනවා ඉලක්කම්. එහෙම කිව්වම 365ට වැඩිනේ. 365ට වැඩි කිව්වම නුවන් මේ අවුරුද්ද හැම සියවසකට සැරයක්ම අවුරුද්දක් තප්පර භාගයකින් කෙටි වෙනවා. මේ සූර්යාගේ සහ අනිත් ග්‍රහ වස්තුන්ගේ ගමන් අනුව අවුරුද්දකට දවස් 364.2.4.2.1.86.96නේ. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් දවස් 365ට වැඩි. හැබැයි 366ට අඩුයි. 66ට අඩුයි. ඔය අතරනේ තියෙන්නේ. හරි. ඒක සියුම් දෙයක්. නමුත් සියුම් වුණාට අපේ ජීවිත කාලේ කෙටි හින්දා අපිට ඒක වෙනස තේරෙන්නේ නැහැ.
නමුත් අපි දීර්ඝ කාලයක් ජීවත් වුණොත් අපිට තේරෙනවා මේක එන්නෙන් වෙනස් වෙනවායි කියලා කාලය කියන එක. ඒතර ඒ කියන්නේ මේ දවස් 365.2.4 කියන කතාව හැම අවුරුදු 100කට වරක්ම තප්පර භාගයකින් කෙටි වෙනවා. හරිද? ඒ වගේම මාසෙ ගන්න මාසයට දින කීයක් කියනවද? අපි කියනවා 21යි 31යි කියලා. සාමාන්‍යයෙන් ප්‍රතිශත මට්ටමින් ගත්තොත් චන්ද්‍රමාස ක්‍රමය අනුව මාසයකට දින 29.5.3.5ක් තියෙන්නේ. එතකොට මේ එහෙමනේ අපි ගණනය කරන්නේ හරිම නිවැරදි ගණිතමය. නිවැරදි ගණිතමය ක්‍රමයකට හරියට ගණන් කළොත්. එතකොට මේක සියවසකට වරක් තප්පරයෙන් 15කින් දික් වෙනවා. මාසෙ දික් වෙනවා අවුරුද්ද කොට වෙනවා. දැන් කිව්වම කියනවා මාසෙ දික් වෙනකොට අවුරුද්ද කොට වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. නමුත් ඒවා ඊටාම ගණිතමය සංකල්ප. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන ගණිතමය සත්‍යයන්. හරි දැන් අපි දන්නවනේ ට්‍රොපිකල් කැලෙන්ඩර් කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේ නිවර්තන කලාපීය අවුරුද්ද. නිවර්තන කලාපීය අවුරුද්දකට මාස කීයද කියලා අහුවොත් ඕන ළමයෙක්ගෙන් අහුවොත් කියන්නේ අවුරුද්දකට මාස 12යිනේ ඔක කියන්න දෙයක්ද කියලා. නමුත් නිවර්තන අවුරුද්දකට මේ නිවර්තන කලාපීය සමකයේ ආසන්නයේ තියෙන ඒ රටවල් වල කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර ඉන්න රටවල් වල අවුරුද්දකට දින අවුරුද්දකට මාස 12.368ක් තියෙනවා. මාස 13ක් නෙමෙයි 12ට වැඩි 13ට අඩුයි. හරි? එතකොට මේ දැන් අපි හිතන්නේ ඒ දශම ගණන්. ඒ දශම ගණන් තියෙන පාඨාංක ටික ඒවා එකතු වෙනවනේ කවදා හරි. 100ක් වරක් 1000 වරක් එකතු වුනහම කීයද එකතු වෙන එක. එතකොට කාලය අර අවුරුද්දට තියෙන මාස ගාන සයින්දන් කියන්නේ අවුරුද්දක් සියවසකදී තප්පර භාගයක් කෙටි වෙනවා කියලා. එතකොට සියවස් දෙකක් ගියාම අවුරුදු 200ක් ගියාම තප්පරයක් කෙටි වෙනවා. තප්පරයක් කෙටි වෙනවා. ඒ වගේ 60 ගුණයක් ගියාම මිනිත්තුවක් කෙටි වෙනවා. හරි. එතකොට ඒ වගේ දේවල් සමහර දේවල් මේවා මේ තේරුම් ගන්න සමහර අයට කියපු ගමන් හරි අමාරුයි. මේ අර ඉස්සර තියෙන මෙලොව 100ක් අවුරුදු එහි එක දවස කියලා. හරි. එතකොට සමහර ග්‍රහ වස්තු වල අපිට අවුරුදු 100ක් ඒ හෙට එක අවුරුද්ද එක දවසක් වෙනවා. හරි. එතකොට මෙහෙම මේ වගේ මේ ග්‍රහ වස්තු ඒ කියන්නේ අන්තරීක්ෂය සිද්ධ වෙන දේවල් අනුව සාපේක්ෂව තමයි අපි අපේ දින දර්ශන හදාගෙන තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට කියනවා නම් අර අනුරාධපුරේ මහාපාලී දානශාලා ඔබ දන්නවා අර සූර්ය පලකයක් තියෙනවා සන්ඩායල් එකක්. ඒතර එතන අර මැද්දේ තිතක් තියෙනවා මෙම හතරට ඉරි හතරක් ගහලා ඒ කියන්නේ දවල් 12ට කලින් භික්ෂුන් වහන්සේලා 5000කට දාණය බෙදන්න වෙලාව බලපු එකනේ. දැන් ඒකට මැද්දට කෝටුවක් ගැහුවාම ඒකෙන් වෙලාව බලන්නේ කොහොමද කියන කාටත් දන්නවා. අර හෙවණැල්ල කැරකිලා දවල් 12ට ඉර මුදුන් වෙනකොට හෙවණැල්ල නොපෙනී යනවා. හරියට. ඒතර මේක කරන්න නම් මේ ග්‍රහවස්තු මේ පෘථුවියේ ගමන ගැන අපිට ලොකු අවබෝධයක් තියෙන්න ඕනනේ. හරි. එහෙම නැතුව අධ්‍යයනය කරන්නේ නැතුව අපිට සූර්ය තැටියක් හදන්න බෑ. හරි. හරියට වෙලාව මැනගන්න. ඒතර ඒවා පිළිබඳ අපේ ඉතිහාසයේ කොයිතරම් ගැඹුරු නිරීක්ෂණ කරලා තියෙනවද කියන එක පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ ගණනය කිරීම වෙනස් වුණොත් එහෙම අපේ ස්වාමීන් වහන්සේලාට හිරු අවරට ගියාම තමයි දානේ වළඳන්න වෙන්නේ. ඒතකොට මේක මහ විශාල විනය කර්මයක්. ඔව්. මධ්‍යහානයට පෙර දන් වළඳා අවසන් කිරීම කියන එක ඒක විනය නීතියක්. ඒතර උන්වහන්සේලාට මේ විනය ප්‍රතිපත්තිය හරියට අරගෙන යන්න අපි විද්‍යාවෙන් ඒ කාලේ තිබුණු විද්‍යාවෙන් කොහොමද මේ හරියට මධ්‍යාහන කියන්නේ දිනේ මැද කියන එකනේ. ආහන කියන්නේ දිනේ කියන එකනේ. දිනේ මැද ඒ දිනේ මැද හරියට ලකුණු කරලා දෙන්නේ කොහොමද කියන එක බලන්න සූර්ය තැටියක් මේ සකස් කළා. ඒතර ඒක කරන්න නම් ඒ හෙවණැල්ල වැටෙන ආකාරයේ සූර්යාගේ මුදුන් වීම පිළිබඳ ඒ මේ අංශක ගණන් ඒවත් එක්ක ගණනය කරන්න උවමනා වෙන්නේ. එතකොට අද ඕන කෙනෙකුට පුළුවන් අබේගිරි විහාරයේ කෞතුකාගාරයේ ඒ සූර්ය තැටිය තැන්පත් කරලා තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන් අපේ රටවල් වල හිටපු අය තාරකා ශාස්ත්‍රය නක්ෂත්‍රය නෙමෙයි තාරකා ශාස්ත්‍රය ඇස්ට්‍රොනොමි ඇස්ට්‍රොලොජි කියලා දෙකක් තියෙනවානේ. ඒතර තාරකා ශාස්ත්‍රයයි නක්ෂත්‍රයයි කියන එක දෙකක් කියන්නේ ඒ එකම විෂය වුණාට
බලාපොරොත්තු වෙන කාරණා කාරණා දෙකක් දිශාවන් දෙකක් උදාහරණයකට කියනවා නම් පුස නැකතෙන් උපන්හෙයින් පුස්සදේව නම් විය කියලා කියන්නේ ඒක අයිති නක්ෂත්‍ර විද්‍යාවට. නමුත් සූර්ය තැටියක් පාවිච්චි කරලා හෙවණැල්ල හරියට තේරුම් ගන්න එක තාරකා ශාස්ත්‍රයට අයිති එකක්. ඒතර මේ දෙක අපි පටලවා ගන්න නැතුව බලාගෙන නැව් ගමන දේශයන් සොයාගෙන යන එක තාරකා ශාස්ත්‍රයට අයිති දෙයක්. ඒතකොට තාරකා ශාස්ත්‍රයත් දැන් ඔන්න මෙහෙම වෙච්ච නිසා තමයි නුවන් මිනිස්සු මේ ග්‍රහ තාරකාවල ගමන් පදනම් කරගෙන මේ තමන්ගේ දිනය මැනීම දිනය ගැන මේ අද හෙට කියන එක පමණක් නෙවෙයි ඍතු වෙනස් වෙන එක. දැන් ඔන්න මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. දැන් මේ ඇබර්ඩීන්ෂයර් වරනේ අපි කතා කරේ අවුරුදු 10000කට උඩදී. අපේ කැණීම් වලින් අපි සොයාගත්ත බලංගොඩ, ඉලුක්කුඹර, පණාන ගම් දෙකටම අයිති ලුණුගල්ගේ කියන තැන තියෙනවා. ඒ මායිමේ තියෙන. එතනින් අපි හොයාගත්ත අපිට කැණීම් කරනකොට ගලක් හම්බුණා වැලි ගලක්. මේ වැලි ගලේ තරු තිත් 19ක් කොටලා තියෙනවා. තිත් 19 මැද තියෙනවා ඊටාම ලොකු තිත් තුනක්. පස්සේ මේක අපි අධ්‍යයනය කරනකොට අපිට වැටහුණා මේ සටහන් කරලා තියෙන්නේ මේ ඔරායන් කියන තාරකා වලල්ල. දඩයක්කාරයා කියලා කියන්නේ අපි හරි ග්‍රේට් ඩිපර් කියලා සමහර තැන්වල සඳහන් කරලා තියෙන මේ ඔරායන් තරුවලල්ල තමයි ලකුණු කරලා තියෙන්නේ. ඇයි ඔරායන් තරුවලල්ල ලකුණු කරන්නේ? එතකොට ඒක මම හේතුව කියන්නම්. නමුත් අපිට ඒ ගල් ගුහාවෙන් විතරක් නෙමෙයි ඊට පස්සේ අවුරුද්දේ අපි වවුල් ගල්ගේ කියලා තව ගල් ගුහාවක් ඊට කිලෝමීටර් 3ක් විතර එහා හරනකොට ඒ ගල්ගේ ඇතුලේ තිබුණා ඒ වගේම ගලක් 19ක් කොටපු. තරු සිදුරු 19ක් කොටලා තියෙ. සිදුරු කියන්නේ මේ අර කලින් එකේ තිබ්බ ඔරායන්නේ. ඔරායන්. ඒකෙත් 19යි වවුල් ගල්ගේ අපි සොයාගත්ත එකෙත් තියෙනවා 19ක්. මේකෙන් අපිට පේන දේ තමයි ඒකෙන් අනුමාන කරත් වවුල් ගල්ගේ තියෙන්නේ ඔරායන්මයි. ඒක තමයි මම කියන්නේ ගියේ. කියන්නේ මේ දඩයක්කාරයා තරුවලල්ල ගලක සටහන් කොට තබා ගැනීම. කියන්නේ ඔසවාගෙන යා හැකි මට්ටමේ ගල්. ඒක ඒ කාලේ යම්කිසි ප්‍රමිතිගත පුරුද්දක් හැටියට තිබුණයි කියලා අපිට පේනවා. දැන් මේ සොයා ගැනීම අපි කරලා මේ අදහස ඉදිරිපත් කරාම අපිට හුඟක් අපේ අපේ පුරාවිද්‍යාඥයෝ මේ ශාස්ත්‍රයේ ඉන්න අය මේකට උසුළු විසුළු කළා. ඒක තරම් ගණන් ගන්න සුදුසු අදහසක් නෙමෙයි කියලා. නමුත් චීනයේ, ඊශ්‍රායලයේ ඒ වගේ නොයෙක් තැන්වල මේ වගේ සිදුරු කොටපු තැන් සොයාගෙන තියෙනවා. මොකද ඕක අපි සොයාගත්ත කාලෙම පුරාවිද්‍යාඥයෝ නෑ ඕවා මේ කැකුණෑට තලන්න හදපු වලවල් එහෙම කියලා අදහසක්. මොකද ඕස්ට්‍රේලියාවේ ඇබෝර්ජිනිවරු මේ අර කැකුණෑට වර්ග තලන්නේ සිදුරු වල තියලා තලනවා. ඉතින් එහෙම කරන්න ඇති ඉතින්. මොකද මේ වගේ පුරාණ ඒවා දැක්කම රැටේ ලිස්සලා යනවනේ. ඉතින් ඒ වගේ තැන් වල තියලා තලන්න ඇති. ඒකෙන් අදහස් කරන්නේ දැන් අර අපි බාදාහෙන ගල්ගේ 1000 ගානක්සේ කූපිකා තිබුණේ. හරි. ඒතර සිදුරු එතකොට මේ කැකුණට තලන්ඩ අර මහ ගලක 1000 ගානක් සිදුරු කොටන සිරතත් මේ ගලේ උඩ පැත්ත කැකුණට තලනවා කියලා හිතන්න පුළුවන්. මේ මෙහෙම සයිඩ් බෑවුමේ මේ කැකුණට තියලා මොන කෙල්මල්ට තලන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒක මේක හාස්‍යයට ලක් කළාට ඒක අපේ අයට තියෙන ඒ කියන්නේ කියවීම හා දැනීමේ තියෙන සමහරලාට මේ ඇකඩමික් ජෙලසි කියලා වචනයකුත් තියෙනවා. එහෙම ඒවත් සමහර විට තියෙන්න පුළුවන්. ඉතින් මේ මං හිතන්නේ ඒවා ගැන අපි කතා නොකර ඉන්න එක තමයි වඩා සුදුසු. මොකද හුඟක් තියෙන ඒවා නිසා අපි කතා නොකර ඉමු ඒවා. ඉතින් මේ කොහොම හරි මේ කතාවේ කියන්න ගියේ මේ ඒ අපිට ඒ පුරුද්ද ගල්වල සිදුරු කොටලා කාලේ නියාමනය කිරීම ලෝකේ පුරාණ මිනිසුන් අතර තිබිච්ච සිරිතක්. මිනිස්සු අදහස් ප්‍රකාශ කරන්න ගත්තේ ඉරිවලින් නෙමෙයි. ඉරි ගහලා නෙමෙයි. මිනිස්සු ඉස්සෙල්ලම අදහස් ප්‍රකාශ කරේ තිත් කොටලා. ඊට වැඩි තිත ලේසි නේද? තිත ලේසිත් නෙමෙයි. ඒක නෙමෙයි. ඔවුන් සිතපු හැටි. දැන් අද අපි රූපවාහිනිය බලාගෙන ඉන්නවනේ. රූපවාහිනී තිරය. ඔය තිරේ එක රූපයක් ලොකු කරලා අපි රෙසල් මේකේ බැලුවම අද පික්සල්ස් කියන්නේ මොනවද අන්තිමට කොටු තිත්. මේ සෑම රූපයක්ම හැදෙන්නේ කියලා කියන්නේ පික්සල් ප්‍රමාණයනේ. DPI කියලා කියන්නේ. DPI කියන්නේ නේ. මේ එතකොට dot per inch කියන එකනේ තීව්‍රතාව මනින්නේ. අංගලකට කොච්චර තිත් තියනවාද කියලා. එතකොට අපේ මිනිස්සු ඉස්සෙල්ලම රූප සලකුණු කරේ තිත් වලින්. ඉරක් කියන්නේ තිත් ගොඩක්නේ. ඉර විවච්ඡේදනය කරොත් ඉර හැදිලා තියෙන තිත් වලින්. නේද? තිත් කොටලා ඉරක් හදාගන්න වෙන්නේ. එතකොට මේ තිත් වලින් තමයි අදහස් ප්‍රකාශ කරේ. එතකොට අපිට හම්බෙච්ච මේ ගල වවුල් ගල්ගේ ගලයි අපිට හම්බෙච්ච ලුණු ගල්ගේ ගලයි
දෙකම බැලුවාම මේකේ ඔරායන් තාරකාවලල්ල කොටලා තියෙන්නේ. ඇයි ඔරායන් තාරකාවලල්ල කොටන්නේ? දඩයක්කාරයා. බැලුවාම මේ උත්තරාර්ධ ගෝලයේ ජීවත් වෙන සමකයට උඩින් ජීවත් වෙන අයට ග්‍රීෂ්ම කාලයේදී සිතිජයේ දිස්වෙන ඊටාම පැහැදිලි තරුවලල්ල තමයි ඔරායන් තරුවලල්ල. එතකොට ඒ ග්‍රීෂ්ම ඍතුව ගෙවිලා වස්සාන ඍතුවට එනකොට මේ ඔරායන් තාරකා වලල්ල ක්‍රමක්‍රමෙන් නොපෙනී යනවා. ඒ කියන්නේ අප්‍රේල් කාලේ වගේ නේද සර්? ඔව්. ග්‍රීෂ්ම කාලය කියන්නේ හොඳට අහස නිල් පාටට තියෙන කාලේ. ඔව්. එතකොට මේ අය දැනගෙන හිටියා ග්‍රීෂ්මේ මේ මොනාද ඔරායන් තාරකාව මේ විශේෂිත තාරකා වලල්ල. අපිනේ ඔරායන් කියන්නේ ඒ මිනිස්සු ඒක දැකලා ඒ මිනිස්සුන්ට මොකක් හරි වචනයකුත් තියෙන්න ඇති. ඒ අය දැනගත්තා මේක හොඳටම පේන්නේ මේ ග්‍රීෂ්ම ඍතුවේ. මොකද ග්‍රීෂ්ම ඍතුව වැදගත් ඇට වර්ග හැදෙනවා, වේලෙනවා, තෘණ වර්ග ඒවා කඩා ගන්න පායන කාලේ. එතකොට යම් ක්‍රමයකට මේ තාරකා වලල්ල සිතිජේ ක්‍රමක්‍රමයෙන් දිය වෙලා නොපෙනිලා යනකොට දන්නවා ඊළඟට එන්නේ වස්සාන කාලය. දැන් ආහාර රැස් කරලා තබාගත යුතුයි කියන එක. එහෙනම් ඒකෙන්ම තේරෙනවා ඇයි මිනිස්සු ඇබර්ඩීන්ෂයර් වල වලවල් කෙටුවේ, ලුණුගල්ගේ වලවල් කෙටුවේ, වවුල්ගල්ගේ වලවල් කෙටුවේ ඇයි මෙයාට අවශ්‍යයි ඍතු වෙනස් වීම තේරුම් ගන්න. ඒතර ඍතු වෙනස් වෙන්නේ ඇයි මේ පෘථිවියේ ගමන නිසානේ. නේද? එක කාලෙකට අපි සූර්යාගේ ඉලිප්සයක් කාකාර ගමනක යනකොට සූර්යාගේ හුඟක් ඈත යනවා. ඒ කාලෙට අපිට වස්සාන සීත ඍතු ඇති වෙනවා. සූර්යාට වඩා කිට්ටුවෙන් යනකොට අප්‍රේල් මාසවල අපිට ඉර මුදුන් වෙලා රස්නේ ඇදිලා එහෙම එනවා. ග්‍රීෂ්ම කාලේ. ඒතර මේ පෘථිවියේ ගමන එහෙමනම් මේ ආයත උවමනා වුණා තමගේ පැවැත්ම සඳහා වෙන මොකටවත් නෙමෙයි. ජීවත් වෙන්න. ගස්වල ගෙඩි හැදෙන්නේ කොයි කාලෙද? සත්තු පැටවු දාන්නේ කොයි කාලෙද? ඒගොල්ලෝ නිරීක්ෂණය කළා. ඒතකොට පායන කාලේ පැටවු දානවා නම් වැස්ස කාලේ ආහාර හිගයි කියලා දන්නවා. ඒතර ආහාර එකතු කරගන්න ඕන. එතකොට ග්‍රීෂ්ම ඍතුව එනකොට ඒගොල්ලන්ට ආනන්දයක් ඇති වෙනවා. ඒගොල්ලන් දැන් ආහාර ශාකාහාර බහුල වෙනවා. හරි ගබඩා කිරීම හරියට බලපානවා. වැස්ස කාලේ එනකොට පායන කාලේ තිබිච්ච ඇට වර්ග කැලෑවල් වලින් ගෙනල්ලා ගොවිතැන් කළා නෙමෙයි. අර වනසර ශාක වයිල්ඩ් වෙරයිටිස් කියන ඒවා. වනසර ශාක වලින් ගෙනල්ලා ඒවා ගබඩා කරගන්න. එහෙනම් ගබඩා කරන්න භාජන හදන්න ඕන. ඉතින් අපිට හම්බුණා ඔය මේ අලුගල්ගේ එහෙම කනිනකොට මැටි වලින් භාජන හදන්න ගත්ත ව්‍යායාමයේ මිට අවුරුදු 3000කට 4000කට උඩදී. ඒතර ඒක මිනිස්සුන්ගේ චර්යාවට බලපෑවා, හැසිරීමට බලපෑවා. අපි කියනවා ද්‍රව්‍යමය සංස්කෘතිය කියලා. මේ ද්‍රව්‍යමය සංස්කෘතිය මැටීරියල් කල්චර් කියලා කියන්නේ ද්‍රව්‍යමය සංස්කෘතියට අපිට බලපෑවා. ඉතින් ඒ විදිහට බලනකොට මිනිස්සු ශිෂ්ටාචාරයේ ඉදිරියට ගෙනට කාලය බලපෑවනේ. දැන් අපි 2022 කිව්වම අපේ හිතේ බලාපොරොත්තු දැල්විලා තියෙනවානේ. මොකක් හරි අලුත් දෙයක් වෙනසක් වෙන්න ඕන, අපිට යම් කිසි යහපතක් වෙයි. හරි. ඉතින් මේක සමහර විට අර ගෝඩෝ වෙනකන් නාට්‍ය වගේ වෙන්නත් පුළුවන්. හැමදාම ගෝඩෝ වෙනකන් ඉන්න ගෝඩෝ වෙන්නේ නැහැ. තිරේ වහලා අපි ගෙදර යනවා. හරි එහෙම වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් එක්ක. බලාපොරොත්තු නොමැති තැන ජීවිතේ පාවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට එල්ලී ඉන්න නම්, අපිට ස්ථාවරව ඉන්න නම්, අපේ ගුරුත්ව කේන්දරේ සමතුලිත කරලා තියාගන්න නම් අපිට කුමක් හෝ බලාපොරොත්තුවක් ඕන. බලාපොරොත්තු විෂය මූලිකද කියන එක ප්‍රශ්නයක්. බලාපොරොත්තු හැම එකක්ම මනෝමූලිකයි. හෙට කියන දවස අපිට විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. හෙට එයිද කියලා කවුද දන්නේ? හෙට එයි. හෙට ගන්න අපි ඉදීද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි හිතන දේවල් හෙට වෙයිද කියන එක කියන්නේ මනෝමූලිකයි. ඉතින් මනෝමූලික හැඟීම් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මොකද මනෝමූලිකත්වයේ නැත්තම් මේ ජීවිතේ නිෂ්ඵල භාවයට පත් වෙනවා. නේද? අපි මීට කලිනුත් අපි කතා කළා මේ අර බයොලොජිකල් මිත්ස් කියලා, මේ ජීව විද්‍යාත්මක මිත්‍යාව කියලා. ඒක හින්දානේ අපි හෙට ජීවත් වෙන්නේ. හෙට ජීවත් වෙන්නේ. අපි හෙට ඉන්නේ කියලා දන්නනම් මේ වැඩසටහන සර් මමයි කරන්නේ නැහනේ. නෑ. දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ හිතන්න ඔබ දින 3කින් මිය යනවා. කියන සංඥාව ඔබට ස්ථිරව කිව්වොත්, වෛද්‍යවරයෙක් ඔබට කිව්වොත්, නොවන්න ඔබ දින 3යි ඔබේ ජීවිත කාලය. දින 3ක්වත් ඉන්න එකක් නෑ. ඔව්. එතකොට මොකද වෙන්නේ අපි ඇත්ත වශයෙන් ඔක්කොම උපාදානයෙන් අතහැරලා දානවනේ නේ. මම දවස් 3කින් මැරෙනවා. ඒ සංඥාව ලේසියෙන් මිනිහෙකුට එන්නේ නැහනේ. කියන්නේ මැරෙනවා මම මේ නිශ්චිත දිනේ මිය යනවායි කියන සංඥාව ආවම කාලයෙන් මිදෙනවා අපි. ඔව්. ඒ කියන්නේ අර මේ ICU බෙඩ් එකක මේ අන්තිම සටන දෙමින් ඉන්න
මනුස්සෙක් වුණත් හිතන්නේ මම හොඳ වෙලා ගෙදරයයි කියලා ගෙදරයයි කියලා එක අතාරෙන්නේ නෑ. නමුත් කෙනෙවුගේ සිතට නිශ්චය වශයෙන් හොඳ සිහියෙන් ඉන්න කෙනෙවුගේ හිතට කිවොත් එහෙම ඔබ නියත වශයෙන්ම මෙන්න මෙදින මේ මොහොතේදී ඔබ මිය යනවා. ඔබ මේ ප්‍රාණය අතහැර යනවා කිව්වොත් එහෙම ඔහුට දැනෙන සඥාව හා සංවේදන මොනවද ඔහුට හිතෙන්ට පටන් ගනී සියල්ල නිෂ්ඵලයි කියලා. හැම ඔහු ඉතාම හොඳින් වැළඳගත්ත දේවල් ඔහුගේ කොයි තරම් නිෂ්ඵල දේවල්ද හොඳම දේශ ලෝකෙ හිටිය අංක එකේ ධනවතෙක් වන ස්ටීව් ජෝබ්ස් ඇපල් නිර්මාතෘ ඔහු ලෙඩ ඇඳේ ඉඳගෙන කිව්වදේ මේ ලෝක තියෙන හොඳම ඇඳ මට මේක මට කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ. ඉතින් ඒක තමයි. ඒ කියන්නේ අර මොකද වෙන්නේ? අපි කාලය අතහැර දමනවා. කාලය අතහැර දැමූ ගමන් අපි යම්කිසි විදිහකට පාවීමකට ලක්වන අපි ඔක්කොම බැඳලා තබා ගන්න මේ කාලය. මේ වර්ෂ. දැන් ඒකනේ අපි මේ ඊයේ රෑ හුඟක් රතිඤ්ඤපත්තු කළා. ඇයි මේ? ඒතර අද අපි ඇවිල්ලා හැම කෙනාටම සිනාමුසු මූණින් සුබ පතන මේ මොකද? ඒ බලාපොරොත්තුත් එක්ක ඉදිරියට යන නිසා මිනිස්සු අවුරුදු 10000කට ඈත ඉඳලා මේ ජීවිතේ බලාපොරොත්තුව ඔසවාගෙන යන්න තමයි මේ දින දර්ශන කියලා ඒවා හැදුවේ. බලන්න අපේ ගෙදරක දින දර්ශනයක් මාර්තු අප්‍රේල් මැයි මාසේ ගිහිල්ලා ඒකේ රතු පාටෙන් ඉරි ඇඳලා කපලා බෝලා ඇඳලා මේ අපේ ජීවිතයේ කාලයේ විවිධ සිද්ධි වෙන්න තියෙන සිද්ධි. ඒක ඔක්කොම අපි මේ දින දර්ශනේ ලකුණු කරගන්නවා. මේ ඔක්කොම බලාපොරොත්තු. එහෙමනම් මේ දින දර්ශන කියන දේවල් මනුෂ්‍යත්වයත් එක්ක ආව. මනුෂ්‍යයා තමයි කාලය හඳුන්වා දෙන්නේ. දීලා මෙහෙම ඉදිරියට ගමන් කරගෙන යනවා. මෙහෙම ගියාම නුවන් ඊළඟට අපි කතා කරේ ඔය ඇබර්ඩීන් ෂෝය වල තිබිච්ච කැලෙන්ඩරේනේ. ඊට පස්සේ අපිට දින දර්ශනයක් ගැන කැලෙන්ඩර් කියන අදහස දින දර්ශනය ගැන අපිට වාර්තා වෙන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන්. බැබිලෝනියානු ශිෂ්ටාචාරය කියලා කියන්නේ මේ වැඩසටහනට කුඩා දරුවෝ සවන් දෙනවා. ඔබ දන්නවා ඔබට ශිෂ්ටාචාර ගැන පොතේ තියෙනවා මේ යුප්‍රටිස් ටයිග්‍රිස් කියන ගංගා නිම්න කේන්ද්‍ර කරගෙන ඇතිවෙච්ච බැබිලන් කියන නගරය මූලික කොටගෙන ඇතිවෙච්ච ඒ නාගරික සමාජයේ අපි හඳුන්වනවා බැබිලෝනියානු ශිෂ්ටාචාරය කියලා. බැබිලන් කියන නගරය මූලික වෙන්න කලින් යුප්‍රටිස් ටයිග්‍රිස් නිම්නේ සුමර් කියලා නගරයක් කේන්ද්‍රගත වෙලා පැවතුණා. ඒතකොට අපි ඒකට කිව්වා සුමේරියානු ශිෂ්ටාචාරය කියලා. ඊට පස්සේ බැබිලෝනියාව බිඳ වැටුනම අක්කාඩ් කියන නගරය කේන්ද්‍ර කරගෙන දියුණුවන. එතකොට අපි කියනවා අක්කාඩියන් ශිෂ්ටාචාරය කියලා. එතකොට දරුවෝ හිතනවා සමහර අය වැඩිහිටියෝ උනත් හිතනවා මේ ශිෂ්ටාචාර තුනක් කියලා. නෑ මේ තුනම සුමේරියානු, බැබිලෝනියානු, අක්කාඩියානු කියන ශිෂ්ටාචාර තුනම එන්නේ යුප්‍රටිස් ටයිග්‍රිස් කියන ගංගා නිම්න කේන්ද්‍ර කරගෙන. නුවන් ඔන්න අපේ මනුෂ්‍ය ඉතිහාසයේ දෙවැනි දින දර්ශන නිර්මාණය කළේ මේ බැබිලෝනියානු ජාතිකයෝ. ඔවුන් පාවිච්චි කරේ චන්ද්‍රමාස ක්‍රමය. කාලය වශයෙන් ගත්තොත් ක්‍රිස්තුපූර්ව 2100දී ඒ කියන්නේ මීට අවුරුදු 5100කට උඩදී බැබිලෝනියානු සමාජය නිර්මාණය කරා දින දර්ශනයක් චන්ද්‍රයාගේ ගමන පදනම් කරගෙන. දැන් මේක මේකට කියනවා උම්මා දින දර්ශනය කියලා. උම්මා UMMA උම්මා උම්මා කැලෙන්ඩර් කියලා තමයි මේකට කියන්නේ. උම්මා දින දර්ශනය බැබිලෝනියාවේ ඌර් කියන නගරයේ පාලනය කරපු තුන්වෙනි රාජ පරම්පරාව තමයි මේ උම්මා දින දර්ශනය නිර්මාණය කරේ. ඒ තුන්වෙනි ඌර්හි තුන්වෙනි රාජ පරම්පරාවේ හිටපු කීර්තිවත්ම රජු තමයි ශුල්ගී කියලා හඳුන්වන්නේ. මේ ශුල්ගී රජු තමයි මේ උම්මා දින දර්ශනය පටන් ගන්නෙ. එතන මේ දින දර්ශනය අපි චන්ද්‍රමාස ක්‍රමයට යන්නේ. දැන් අපි වගේම මාස නම් කරලා තිබුණා. මාසය කියන වචනේ බැබිලෝනියානු භාෂාවෙන් අරාහ් කියලා තමයි අරාහ් කියලා උච්චාරණය කරන්නේ. එතකොට ජනවාරි මාසේ සාබාටු, පෙබරවාරි මාසේ අදාර්, මාර්තු මාසේ සියාහු. ඔය වගේ අපි කියනවා වගේම දුරුතු නවම් මැදින් බක් වෙසක් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් සාබාටු ආදාර් සියාටු. ඒ දබලනේ මනුෂ්‍යත්වයේ මොනතරම් අර විවිධතාව යට තියෙන ඒකාත්මිකතාව. ඒ කියන්නේ යුනිටි ඇන්ඩ් ඩයිවර්සිටි කියලා සංකල්පයක් අපි උගන්වනවා සහ ඉගෙනගෙනත් තියෙනවා. මනුෂ්‍ය සංස්කෘතිය තුළ තිබෙන්නේ අපේ සංස්කෘතිකමය වශයෙන් තියෙන විවිධතාවන් මහරාශියක් තියෙනවා.
ඒ විවිධතාවන් යට මේ හෝමෝ සේපියන්ස් ලගේ තියෙනවා යම්කිසි ඒකාත්මිකතාවයකුත්. හිතන විදිය දුකට ආණ්ඩන සතුටට හිනාවෙන පරාජයේදී තැවුලට පත්වෙන මේ ලක්ෂණය අපි හැම කෙනා තුළම තියෙනවා. ඒ නිසා අපි මනුෂ්‍ය වර්ගයාට ගරු කරන්න උගන්වනවා නම් යම්කිසි සමාජයක්. ඒ වගේම විවිධ සංස්කෘතීන්ට හිස නමන්න විවිධ සංස්කෘතීන් අගය කරන්න අපි සමාජයකට උගන්වනෝ නම් මේ සනාතන දහමවල් මෙම උගන්නන්න ඕන අපි මේ අපේ දරුවන්ට අධ්‍යාපන ක්‍රමය ඇතුළේ. අපි දන්නවා අපේ සමාජය වුණත් මොනතරම් බෙදිලා ඉන්නවාද නේද? නීති ක්‍රියාත්මක වීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාධාරණ ඉෂ්ටවීම වෙන්න පුළුවන්. ඒවත් එහෙම ඊළඟට බලන්න මේ ಜಾති වර්ග කුල ભેද අරගෙන ගැටුම් ඇති කර ගැනීම මේවා නැති කරන්න නම් අපි අර කාලය ගැන අපි හිතුවා වගේම. ඉතින් අපි හිතන්න ඕන මේවා සනාතන මනුෂ්‍ය ධර්ම සනාතන විදිහට යන දේවල්. ඉතින් ඒ නිසා මේ 2022 ආරම්භ කරනකොට අපි මොනවද හිතට ගන්න ඕන? අපි අපේ සමෘද්ධිය ගැන හිතනවා වගේම පොදුවේ අපි සමාජය ගැනත් යම්කිසි අදහසක් ගන්න ඕන මේ මනුෂ්‍ය වර්ගයා ගැන එකක්. අපි කැලෙන්ඩර් හැදුවේ එක විදියකට හිතුවේ එක විදිය. බලන්න ලෝක හැමතැනකම චන්ද්‍රමාස ක්‍රමයටනේ යන්නේ. අපි හිතන් ඉන්නවා චන්ද්‍රමාස ක්‍රමය අපට විතරයි, ඉන්දියාවට විතරයි. නෑ, ඊජිප්තුවත් චන්ද්‍රමාස ක්‍රමයට කරේ. බැබිලෝනියාවත් චන්ද්‍රමාස ක්‍රමයට කරේ. නේ? ඒ විදිහට මේ ඊජිප්තුව නෙමෙයි බැබිලෝනියාව චන්ද්‍රමාස ක්‍රමයට ගියේ. අර ඇබර්ඩීන් ෂේවල හිටපු අය යුරෝපේ ඒගොල්ලෝ චන්ද්‍රමාස ක්‍රමයට ගියේ. එතකොට මේ විදිහට මේ කැලෙන්ඩර් වල ඉතිහාසය ඊටාම පුරාණ කාලයකට යනවා දින දර්ශන කියන. ඒ නිසා අපි අද ලස්සන කැලෙන්ඩර් එකක් එල්ලගත්තට කැලෙන්ඩර් හැදීම අවුරුදු 10000කට උඩදී ඉඳලම මිනිස්සු පාවිච්චියට ගත්තා. ඊළඟට අපට හම්බෙන පුරාණතම දින දර්ශනය තමයි ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ. ඒ කියන්නේ මීට අවුරුදු 5000කට පමණ උඩදී ඊජිප්තු ජාතිකයන් විසින් නිර්මාණය කරපු කැලෙන්ඩරය. ඊජිප්තු ජාතිකයන්ගේ කැලෙන්ඩරයත් අර අනිත් කැලෙන්ඩර් වගේ චන්ද්‍රමාස ක්‍රමයට නෙමෙයි යන්නේ, ඕන් සූර්ය මාස ක්‍රමයට අවතීර්ණ වුණා. දැන් අපි සූර්ය මාස ක්‍රමයට දැන් යන්නේ. ඒ කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්තියක් ගන්නවයි කියලා අපි කතා කරන්නේ සූර්ය මාසෙ. ඒතකොට ඊජිප්තුවරු සූර්ය මාස ක්‍රමයට තමයි දින දර්ශනය හැදුවේ. ඔවුන්ගේ දින දර්ශනයටත් මාස 12ක් තිබුණා, දවස් 30ක් තිබුණා. හැම මාසයකටම දවස් 30යි. නමුත් අපට දැන් තියෙනවානේ අර ලීප් 31 ඒවා 28 ඒවා තියෙනවානේ. නමුත් ඊජිප්තු කැලෙන්ඩරේ මාස 12ම 30යි, දවස් 5ක් ඉතුරු වෙනවා. දවස් 5ක් ඉතුරු වුණාම මොකද කරේ? ඒ දවස් 5 වෙන් කරා දෙවිවරුන්ට. ඒගොල්ලෝ කරේ මොකද? ඒ දවස් 5 ඒ දෙවියන්ගේ උපන්දින සමරන එක. ඒක තමයි ඒ දවස් 5 වෙන් කරලා තිබුණේ. දැන් ඔබ ඇහුවා නේද මේ ග්‍රහවස්තු මගින් තමයි කාලය උදා කරන්නේ. නමුත් මේකට ආගමික අර්ථයක් තියෙන්නේ කියලා. දැන් අපිට පේනවා ඊජිප්තුවත් කොහොමද ෆේරෝලා පටන් ගත්තේ පාරාවෝ රජවරු. අවුරුද්දට මාස 12යි, මාස 12ටම 30 ඒවා 12ක් යනවා, දවස් 5ක් ඉතුරු වෙනවා. ඒ දවස් 5 වෙන් කරනවා කිසිම වැඩක් කරන්නේ නැතුව ප්‍රධාන දෙවිවරුන්ගේ දේව මණ්ඩලයේ උපන්දින උත්සව පැවැත්වීම සඳහා මේ දවස් 5 පාවිච්චි කරනවා. ඒතර මේ කාලය කියන එක ආගමයි, ග්‍රහවස්තුයි, තාරකා ශාස්ත්‍රයයි, නක්ෂත්‍ර විද්‍යාවයි, ආධ්‍යාත්මික කරුණුයි මේ හැම එකක්ම කවලම් වෙලා තමයි මේ කටයුතු අරගෙන ගියේ. ඒතර නුවන් තවත් එකක් තියෙනවා. මේ තා විශේෂ වැදගත්කමක් තියෙන දෙකක් මේ ඊජිප්තු කැලෙන්ඩරය ගැන කියනකොට. ඒ කියන්නේ මේවා බුද්ධිමය ඉතිහාසය, මිනිසුන්ගේ බුද්ධිමය ඉතිහාසය. මිනිස්සු කොහොමද බුද්ධිමය වශයෙන් කල්පනා කරේ කියන කාරණය. දැන් මේ ඊජිප්තු ජාතිකයෝ තමන්ගේ දින දර්ශනය හදනකොට පාවිච්චි කළේ ප්‍රධාන වශයෙන් පදනම් කරගත්තේ මොකද්ද දන්නවද? මේ ඉංග්‍රීසියෙන් කියනවා මේ නෑ මම ඒක මෙහෙම කියන්නම්කෝ. ඔබ දන්නවද අවුරුද්දේ දවස් දෙකක් රාත්‍රී කාලයයි දහවල් කාලයයි සමාන වෙනවා. කියන්නේ අපි හිතනවා හරි දවල් 12 රෑ 12 ඉඳලා දවල් 12 වෙලා රෑ 12 වෙනකන් යනවා. දැන් සාමාන්‍යයෙන් අපි රාත්‍රී කාලය කියනවනේ ඉර බැස්සම හවස 6 විතර ඉඳලා. හැබැයි 6යි ගාන කරන නිසා ඉර බහින්නේ. හරියටම 6ට බහින්නේ නැහැ. 6ට බහින්නේ නැහැ. එතකොට මෙහෙම බැලුවම අපි කවුරුත් හිතලා නැහැනේ දවල් කාලයට ගිය පැය ගානයි රෑ කාලයට ගිය පැය ගානයි අතර සමන්ද කියලා.
එහෙම සමාන වෙන්නේ නැහැ. හැබැයි අවුරුද්දේ දවස් දෙකක් එහෙම සමාන වෙනවා. ඒ තමයි සැප්තැම්බර් 22 වෙනිදායි මාර්තු 20 වෙනිදායි රාත්‍රියයි දවාලයි එක හා සමාන වෙනවා. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඉක්විනොක්සස් කියලා. සිංහලටත් වචනයක් තියෙනවා. අපි කියන්නේ විෂුවය. මාර්තු මාසයේ එන්නේ මහා විෂුවය. සැප්තැම්බර් මාසයේ එන්නේ සරත් විෂුවය. autumn equinoxes කියන එක. සරත් විෂුවය. විෂුවය. විෂුවය කියලා කියන්නේ අර එක හා සමාන රාත්‍රී කාල සහ එක හා රාත්‍රී කාල නෙමෙයි එක හා දවල් කාලයයි රාත්‍රී කාලයයි එක වෙන දවස් අවුරුද්දටම දෙකයි එන්නේ. ඒතර ඊජිප්තු කැලෙන්ඩරය සකස් කිරීමේදී ඔවුන් පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ විෂුවය කියන සංකල්පය. ඉක්විනොක්සස් ගැන සැලකිලිමත් වෙලා තමයි මේක කරන්නේ. එතකොට ඒ වගේම මේගොල්ලෝ මේ තවත් සැලකිලිමත් වෙච්ච දෙයක් තියෙනවා. මේ අවුරුද්දට දවස් දෙකක් එනවා දිග රාත්‍රියකුයි කෙටි දහවලකුයි තියෙන. ඒ වගේම දිග දහවලකුයි කෙටි රාත්‍රියකුයි තියෙන. ඒකට සිංහල භාෂාවෙන් වචනයක් කියනවා අයනය කියලා. අයනය. උත්තරායනය දක්ෂිණායනය කියලා අයනය කියලා වචනයක් තියෙනවා. ඒකට සොලස්ටිස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉක්විනොක්සස් and solstices කියලා. එතකොට මේ ඊජිප්තු කැලෙන්ඩරය පටන් අරන් තියෙන්නේ අර විෂුවය හා අයනය කියන සිද්ධිදාම දෙක පදනම් කරගෙන මීට අවුරුදු 5000කට උඩදී. ඒ කියන්නේ හරියටම මේ දවල් කෑල්ලයි රාත්‍රී කෑල්ලයි හරියට සම වෙනවා කියලා මීට අවුරුදු 5000කට කලින් අපි හොයාගෙන තියෙනවා. හොයාගෙන තියෙන මනුෂ්‍ය වර්ගය. ඒතකොට දැන් අපි වෙන දවසත් හොයාගෙන වෙන දවසත් හරියට මේ දිනේ හොයාගෙන. හරි. ඒක සිද්ධියක් හැටියට තේරුම් අරගෙන මේක වෙන්නේ මෙහෙමයි. හරි. කියලා ඒගොල්ලෝ දැනයි. එතකොට අපි අද අපි කොපර්නිකස්ලා ගැලීලියෝලා ඒ ගැන කතා කරනවානේ. හරි. මේ 16 වෙනි සතවර්ෂය 15 16 17 වෙනි සතවර්ෂවලනේ ඒ පුනරුදය ඒ මොනවාද පුනරුද බුද්ධිමත් භාවයේ ඉදිරිපත් වෙන්නේ. නමුත් ඊට අවුරුදු දහස් ගණනකට කලින් මේ ශිෂ්ටාචාරවල හිටපු තාරකා මිතිය තාරකා ශාස්ත්‍රය ගැන කරපු නක්ෂත්‍රය ගැන ප්‍රවීණ ඒ විශේෂඥයෝ මේවා දැකලා මේවා පදනම් කරගෙන තමයි මේවා සකස් කළේ. හරි. එතකොට අපිට තේරෙනවානේ මේ දැනුම කියන එකට තියෙන්නේ මේ බොහොම කෙටි ඉතිහාසයක් නෙමෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ නුවන් අපි මේ විශ්වවිද්‍යාලවල පාසල්වල මේ මිනිසාගේ ඥාන ඉතිහාසය කියන එක අපිට දැන් පිටරටවල ඒව උගන්වනවා. මම දන්නවා මම ඉගෙන ගත්තේ උප්සලා විශ්වවිද්‍යාලයේ ස්වීඩනයේ තියෙනවා the Department of Science and History of Science and Ideas කියලා දෙපාර්තමේන්තුවක්. ඒ කියන්නේ විද්‍යාවේ හා අදහස්වල ඉතිහාසය සොයන දෙපාර්තමේන්තුවක්. හරිද? ඒතර ඒ අය තමයි කියන්නේ මෙන්න අපේ ජාතිය මෙහෙම කරා, අහවල් රට මෙහෙම කරා කියලා ජාත්‍යන්තරව හා දේශීයව දැනුම සොයා ගැනීමේ ක්‍රියාවලිය උන් අරන් යන. ඉතින් මම හිතනවා අපේ රටවල වලට ඒව අවශ්‍යයි. ඉතින් අපි දැන් ඊළඟ විරාමයෙන් පස්සේ මේ කතාව ඉදිරියට අරන් Unlimited History. අපේ ජාතික කතාව. අපි යලිත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් සමග අපේ 90 වෙනි වැඩසටහන මේ අවුරුද්දේ පළවෙනි වැඩසටහනත් එක්කයි ඔබත් අපිත් එකතු වෙලා ඉන්න. ඉතින් අපිත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න පුළුවන්. ඔබට අපිට කතා කරන්න පුළුවන්. ඒකම පහුගිය අවුරුදු වල කරා වගේ අපිට උදව් පදව් කරන්න පුළුවන්. ඒකම අපිත් එක්ක සමහර වෙලාවට අපේ රටේ ඓතිහාසික තැන් බලන්න යන්නත් ඔබට එන්න පුළුවන්. අපේ මෑත කාලින් අපි ක්‍රියාත්මක කරන අපේ ව්‍යාපෘතිය තමයි මහාචාර්ය රාජසෝම දෙවියන් සමග අපේ නෙමේ ලෝකේම විශ්මයක් බවට පත්වෙච්ච අපේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන සීගිරිය බලන්න යන සීගිරිය විතරක් නෙමෙයි සීගිරියන් ඉස්සෙල්ලා අපේ ප්‍රාග් ඓතිහාසික අපේ මිනිස්සු ජීවත් වෙච්ච අපි ඉබ්බන් කටුවට යනවා ඊළඟට මාපාගල සීගිරිය ඔය ගමනට ඔබටත් එකතු වෙන්න පුළුවන්. අපිට කතා කරන්න ඔබ අපිව නරඹමින් ඉන්න කෙනෙක් නම් YouTube ඔස්සේ නම් නරඹන්නේ මෙතන දිස් වෙනවා මේ අපේ දුරකථන අංකය කාර්යාලය දුරකථන අංකය 0112 507080 0112 507080 මේකට කතා කරලා ඔබ ආයතනයක් හැටියට ඔබේ සමිති සමාගමක් හැටියට එක්කාසු වෙලත් ඒ පිරිසක් සමග
අපි ඔබ රැගෙන යන්න සූදානම් මහාචාර්ය සෝමදේවයන්ගේ ඒ සීගිරි වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි අපි අපේ සාකච්ඡාවට එමු. ඔව් අපි එනුවන් කතා කරමින් හිටියේ ඊජිප්තු දිනදර්ශනය ගැන. ඉතින් ඊජිප්තුවද බැබිලෝනියාවද සුමේරියාවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මනුෂ්‍ය වර්ගයා මේ කාලය ගණනය කිරීම දිනවකවානු ගණනය කිරීම පිළිබඳව ඥානය කොහොමද ඉදිරියට අරන් ආවේ කියන එක. සමහර විට අපේ ලුණුගල්ගේ හිටපු මිනිස්සු වවුල්ගල්ගේ හිටපු මිනිස්සු දඩයක්කාරයා තරුවලල්ල බලලා ඒක සටහන් කරලා ඔවුන්ගේ ග්‍රීෂ්ම ඍතුව හා වර්ෂා ඍතුව වෙන් කරගන්න ඒ පුරුද්ද දියුණු නොකළා නම් අපි සමහර විට දින දර්ශනයක් ගැන අපිට කල්පනාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාව, ඒ වගේම ඊජිප්තුව, බැබිලෝනියාව ඒ රටවල් වලත් ඒවා නොකළ නම් එහෙම මනුෂ්‍ය වර්ගයා අපිට දින දර්ශන පිළිබඳ සංකල්පයක් නැති වෙන්න පුළුවන්. කාලය මැන ගැනීම අපි කරන්නේ නැති වෙන්න පුළුවන්. කාලය මැන නොගත්තොත් අපිට කවදාකවත් ඉදිරියකට යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. කියන්නේ ප්‍රගමණය කියන එක, ප්‍රොග්‍රස් කියන එක මැනෙන්නේ කාලයත් එක්ක. ඒ කාලයට සාපේක්ෂව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් ශිෂ්ටාචාර ගැන සංවර්ධය ගැන කතා කරනකොට අපි ඉදිරියට යා යුතුනේ. අපි මුළු මනුෂ්‍ය ප්‍රගමණය තුළම තියෙන්නේ කිසියම් විදිහකට ඉදිරිය බලා යෑමක්නේ. හරිද? ඉතින් ඉදිරිය බලාගෙන යන්නේ නැති අයටනේ කාල කන්නේ කියලා කියන්නේ. කාලේ කාදමනාය. ඉතින් අපි කාලකන්න කියන වචනේ අර මේ සිරි කාලකන්නේ වස්තුවෙන් ආව වෙන්න බැරිද සර්? නෑ එහෙම එන්න පුළුවන් නේද? උදුම්බරා ගැන එහෙම කියවෙන. එහෙම කියන්න පුළුවන්. ඔව්. හැබැයි අපි ඒක යොදන්නේ ඒකට නෙමෙයි. නිරුක්තිය ගත්තම ඒකට නෙමෙයි. ඒකට නෙමෙයිනේ අපි යොදන්නේ. කාලේ කාදමන එක, කාලේ කාදැමීම, නිකරුණේ කාලයට යන්න සැලැස්වීම. කියන්නේ කාලය තුල ජීවත් වීම අවශ්‍යයි කියන ස්ථාවරේනේ අපි ඉන්නේ. ඒක හරියට අර අපි මේ සාමාන්‍යයෙන් අඩිපුඩි ගහන කෙනෙක් දැක්කම අපි ගමේ කියන්නේ නැපෝලියන් බොනපාට් කියලා නේ. බොනපාට් කියන්නේ අන්න ඒ වගේ තමයි. ඒ වගේ එකක් තමයි නේද? ඉතින් මේ අපි ඊටාම වැදගත් මාතෘකාවක හිටියේ මේ ඊජිප්තුවේ දින දර්ශනය හදන්න ඒගොල්ලෝ කල්පනා කරපු ආකාරයට. අනුවන් මේ ඊජිප්තුවේ දින දර්ශනයට සාමාන්‍යයෙන් කියන්නේ ඒව ගැන අධ්‍යයනය කරන අය මේ ඒක පදනම් වෙලා තියෙන්නේ මේ තරු උදාව පදනම් කරගෙන කියලා. ඒ කියන්නේ හේලියාකස් රයිසිං කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ලිපි ලේඛනවල. මේ තරු උදාව පදනම්. මේ තරුව කියලා කියන්නේ මොකක්ද? ඇත්තෙන්ම ඊජිප්තුවරු අර විෂුවය හා අයනය කියන එකත් පදනම් කරගන්නම ඔවුන් ප්‍රධාන වශයෙන් සලකා බැලුවේ අභ්‍යවකාශයේ දිස්වන දීප්තිමත් තරුවක් තියෙනවා රැට. මෙන්න මේ තරුව කුමක්ද? සීරියස් කියන තරුව. සමහර වෙලාවට අර ක්‍රිස්තුපත සිද්ධ වෙන වෙලාවෙත් අර පූජකවරු දැක්කේ සීරියස් තාරකාව කියලා සමහර අය කියනවා. වල්ගා තරුවක් කියලා කිව්වට මේ දැක්කේ සීරියස් තාරකාව කියලා. මේ සීරියස් තාරකාව කියලා කියන්නේ වෙනමම අන්තරීක්ෂයක තියෙන තාරකාවක්. ඔය කැනිස් මේජර් කියලානේ හඳුන්වන්නේ අපට ආසන්නයෙන්ම තියෙන අන්තරීක්ෂය. ඒ කැනිස් මේජර් වල තියෙන ශීරපතය. ඒ ශීරපතයේ ඉන්න සූර්යයෙක් තමයි මේ සීරියස් කියන තාරකාව. කොච්චරද කියලා කියනවනම් අපේ සූර්යාවෙන් 2 ගුණයක් ලොකුයි. ඒ වගේම අපේ සූර්යාවෙන් 25 ගුණයක් දීප්තිමත්. ඒක එච්චර මෙහෙට පේන්නේ. මෙහෙට පේන්නේ. ඒතර අපේ සූර්යයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 8000යි කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. කවුරුත් කියලා ගණනය කළා නෙවෙයි අපි හිතනවා. හිතලා විද්‍යාඥයෝ ගණනය කළා. විද්‍යාත්මකව ගණනය කළා. ඒතකොට එච්චර දීප්තියක් තියෙනවා නම් සීරියස් තාරකාව අපේ සූර්යාවෙන් 25 ගුණයක්. ඉතින් මේ විෂයන් ගැන කතා කරන්න සුදුස්සු අපේ රටේ ඉන්නවා තාරකා ශාස්ත්‍රය ගැන. මේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ වෙනුවෙන් පිහිටවලා මහාචාර්ය චන්දන ජයරත්න ඉන්නවා. ඒගොල්ලෝ මේවා පිළිබඳ ඉතාම විශේෂඥයෝ. ඉතින් අපි නෙමෙයි මේවා ගැන ඇත්තෙම මේ විශ්වාස සහගතව කතා කරන්න උනේ මහතුරු. ඔව් අපේ ඔන්රසි පෙරේරා මහත්තයා ඉන්නවා. ඉතින් ඒ අය රාජකීය තාරකා විද්‍යා සංගමේ සමාජිකයෝ ඒ වගේ ඉතාම ඉහළ විද්වත්තු මේවා ගැන කතා කරන්න ඉන්නවා. ඉතින් ඉදිරියේදී අපේ මහජනතාව ඉල්ලලා හිටිනවා නම් ඉතින් මේක ඉතිහාසයටත් එක්ක යන කතාවක් නේ. ඉතින් අපි මේ දින දර්ශනවල ඉතිහාසය කතා කරන්න ගිහලානේ මේවා කතා කළේ. ඉතින් මේ මහත්තුරුන් සම්බන්ධ කරගෙන ඒ අයට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සීරියස් තාරකාව ඒ උදාවීම පෙනීම පදනම් කරගෙන තමයි ඊජිප්තුවරු දින දර්ශනය සකස් කරලා තියෙන්නේ.
ඒක සූර්ය දින දර්ශනයක්. ඒ මොකද නුවන් මේ සීරියස් තාරකාව පේන්ඩ පටන් ගන්න ඕනේ පළමුවෙන්ම අහසේ. ඒ පේන්ඩ පටන් අරන් සතියක් දෙකක් ඇතුළත නයිල් ගංගාව පිටාර ගලනවා. එනිසා ඊජිප්තු වැසියන්ට සීරියස් තාරකාව දැකීම සහ ගංවතුර ඒම සෞභාග්‍යයි විපතයි දෙකම එකට එනවා. මොකද ගංවතුර ඒම විපතක් වුණාට ඒ ගෙන දියලු පස්තැන් පතුව ඒක තමයි කෘෂිකර්ම ඊට පස්සේ සමත් වෙන. ඒ නිසා ඔවුන්ගේ ජය පරාජය දෙකටම සීරියස් තාරකාවේ උදාවීම බලපානවා. ඒ නිසා සීරියස් තාරකාව කාලගණනය කිරීමේ ප්‍රධාන නිරපේක්ෂ ලක්ෂයක් බවට පත් වෙනවා ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ. ඒ විතරක් නෙමේ ග්‍රීසියට ග්‍රීෂ්ම ඍතුව උත්සන්න වෙන්නේ සීරියස් තරුව පෑයීමත් සමගම. ග්‍රීසියට සීරියස් තරුව පේනකොට ඒ ග්‍රීෂ්මේ උපරිමයට එන්න පටන් ගන්නවා. දැන් සීරියස් තරුව පායන සිතිජයේ පායනකොට තමයි පොලිනීසියන්වරු තමන්ගේ මුහුදු ගමන් පටන් ගන්න. මොකද ඔහුන්ට මුහුදු ගමන් වලදී දිසාව පෙන්වන්නේ සීරියස් තාරකාව. එතකොට බලන්ඩ සීරියස් යන අපේ ඉඳලා අවුරුදු ආලෝක වර්ෂ 10 මිලියන ගානක් එහා තියෙන එකක් තියෙන ග්‍රහවස්තුවක් අපේ පොළවේ සංස්කෘතියේ හැඩතල නිර්මාණය කරන්න බලපානොයි කියන එක විදිහකින් මොනතරම් ආනන්ද කර දවසක්ද. මට හිතෙනවා සෑහෙන්න සීරියස් ගන්න ඕනේ කාරණයක් එක. ඇත්ත වශයෙන්ම සැලකිල්ලට දැන් උදාහරණයක් හැටියට ඊජිප්තුවේ කයිරෝ නුවරට සීරියස් තරුව පෙනෙන්න පටන් ගන්න ජූලි 19 වෙනිදා පළවෙනිදා. ඉන් පසුව සති දෙකක් ඇතුළත සුමේ නයිල් ගඟ පිටාර ගලන්න පටන් ගන්නවා. පෑවු හැටිය දන්නවා. පෑ හැටුව මේගොල්ලෝ ලෑස්ති වෙනවා. දැන් පිටාරය අපිට එනවා කියන එක. ඒතර ඒකම පිටාරය ඇවිල්ලා ඒ පිටාරේ තැම්පත් වුණාට පස්සේ අපිට ආයෙත් සමෘද්ධිමත් නිශ්චල කාලයක් එනවා කියලා ඔවුන් දන්නවා. එතන මිනිසුන් දින දර්ශන සකස් කර ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරන්නේ මොන සාක්ෂි පදනම් කරගෙනද කියන එක පිළිබඳව අපිට මේකෙන් හොඳ අවබෝධයක් ලැබෙනවා. ඒතර බලන්න අපි පටන් ගත්තේ ඇබර්ඩීන් දින දර්ශන. ඊට සාපේක්ෂව ලංකාවේ නම් වවුල්ගල්ගේ, බාදාහෙනගල්ගේ, ලුණුගල්ගේ ඒ වගේ තැන්වල ඊට පස්සේ අපි ආවා බැබිලෝනියන් ශිෂ්ටාචාරයට. ඊට පස්සේ අපි ආවා ඊජිප්තු ශිෂ්ටාචාරයට. බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් ඊජිප්තු ශිෂ්ටාචාරයට ආවා. ඊට පස්සේ අපි දන්නවා අපි කවුරුත් අහලා පුරුදු එක තමයි ජූලියන් කැලෙන්ඩරය. ජුලියස් සීසර් මාස 12ක් එකටත් තියෙනවා. ජුලියස් සීසර්ගේ කැලෙන්ඩරය පටන් ගන්නේ හරිනම් ක්‍රිස්තු පූර්ව 46න්. තමයි පටන් ගන්නේ ජුලියස් සීසර්. ඔහු චන්ද්‍ර මාස ක්‍රමය ප්‍රතික්ෂේප කළා කරලා සූර්ය මාස ක්‍රමය ආදේශ කළා. ඒක ඊටාම විශේෂ දෙයක්. ඔහු ජූලියස් සීසර්ගේ මේ ජූලියන් කැලෙන්ඩරේ පටන් ගන්නේ පළවෙනි මාසේ මාර්තු. මාර්තු වලින් තමයි පටන් ගන්නෙ. හරි. එතකොට මාර්ෂියස්, ඒප්‍රිලස්, මයියා, ජූනියස්, ක්වන්ටිලිස් කියලා ඔහොම යනවා මාස ක්‍රමය. සමහරවිට මාර්තු මාසෙන් පටන් ගන්නස දැන් අපේ බක්මා දැන් අපේ හිරු මේෂ රාශියෙන් මීන රාශියට යනවා කියන කතන්දරය වෙන්නත් පුළුවන්. මොකද සූර්යයනේ මෙයා පදනම් කරගන්නේ. එතකොට මාර්තු කියලාකොට මාර්තු අප්‍රේල් කියන දෙක මැද්දේ අපි දැන් අපේ පැරණි පුවත්පත්වල ලිත්වලස වාර්තා වෙනවා අපි සිංහල අලුත් අවුරුදු සමරලා තියෙනවා මාර්තු මාසෙත්. තියෙනවා. ඒ වෙනස් වෙනවනේ. දැන් කාර්තික මාසෙ කියන එක අපි අගෝස්තු වල ගත්තට ජූලි අගෝස්තු මැද තියෙන්නේ කාර්තිකය කියන උද්ගත වෙන්නේ. ඒක තමයි එහෙම වෙන්න ඕනේ. දැන් අපිම කිව්වා අවුරුදු 100කට සැරයක් තප්පර භාගයක් වෙනස් වෙනවා. සමහර ඒවා අවුරුදු 100කට තප්පරෙන් 15න් එකක් දික් වෙනවා. ඔහොම කිව්වනේ. මට මතක විදිහට මේ එදා හෙළදිව පොතේ තියෙන්නේස මාර්තු මාස විතර සැමරුව වගේ අදහසක්. එයා සඳහන් කරලා තියෙන ඒ විදිහට. මාර්තු අප්‍රේල් ඒ දෙකේම. හරි. එතකොට මේ ජූලියන් කැලෙන්ඩරේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ජූලියන් කැලෙන්ඩරේ හැම මාසයක්ම කොටස් 3කට බෙදුවා. මාසේ 1 වෙනිදා, මාසේ 5 වෙනිදා, මාසේ 13 වෙනිදා. මාසේ 1 වෙනිදාට කිව්වේ කැලෙන්ඩස් කියලා. 5 වෙනිදාට කිව්වේ නෝනෙස් කියලා. 13 වෙනිදාට කිව්වේ අයිඩෙස් කියලා. ඒක විශේෂ දවස් 3ක් හැටියට සැලකුවා. ඔන්න ඔය ජූලියන් කැලෙන්ඩරේ කැලෙන්ඩස් කියනවනේ පළවෙනි දවසේ. ඕකෙන් තමයි කැලෙන්ඩර් කියන වචනය අපි හදාගත්තේ. ඒතර අපි දින දර්ශනයේ අද කැලෙන්ඩරේ කියලා සිංහලෙන් කියන්නේ කැලෙන්ඩර් කියන වචනේ එන්නේ
ජූලියන් දිනදර්ශනයේ මාසයක් කොටස් 3කට බෙදනවා. හැම මාසයකම පළවෙනිදට කිව්වේ කැලෙන්ඩර් කියලා. කැලෙන්ඩර් කියන වචනේ එයා පාවිච්චි කරේ K අකුර. කැලෙන්ඩර් කියලා ලියන්න. අපි C අකුරනේ C අකුර. කැලෙන්ඩර්. ඒ කැලෙන්ඩර් කියන වචනයෙන් තමයි දිනදර්ශනයේ හැඳින්වීම සඳහා කැලෙන්ඩරය එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ ඇන්ග්ලෝ සැක්සන් භාෂාවේ කැලෙන්ඩර් කියන අදහස යෙදුම පාවිච්චි කරන්න පටන් ගත්තේ. ජූලියන් කැලෙන්ඩරේ අරගෙන ගියා. ජූලියන් කැලෙන්ඩරේ අනුව අවුරුද්දට දවස් 365.2.5 වෙනවා. ජූලියන් කැලෙන්ඩරේ අනුව. නමුත් අපි දන්නවා අපි දැන් පාවිච්චි කරන්නේ ජූලියන් කැලෙන්ඩරේ නෙමෙයි ජූලිය කැලෙන්ඩරයෙන් වෙනස් වෙච්ච තවත් කැලෙන්ඩරයක් නේ. කැලෙන්ඩරේ පදනම් කරගෙන ග්‍රෙගෝරියන් පාපතුමා හදලා ආන්න හරි 1582 ඔක්තෝබර් මාසේ 13 වෙනි ග්‍රෙගරි කියන පාප්තුමා තමයි ජූලියානු කැලෙන්ඩරේ තියෙන දවස් 365යි දින 0.25 වෙන 2.5 වෙනුවට ජූලියන් කැමේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ ග්‍රෙගරි පාප්තුමා මොකද කරේ අවුරුද්දට දින 365.2.4 කරා. දශමයක් අඩු කරා. ඒ නිවැරදි කරන්න. ඒ කියන්නේ අර අපි දන්නවා ඉක්විනොක්සස් විෂුවය තියෙනවා, අයනය තියෙනවා, කාලයක් යනකොට දින කෙටි වෙනවා, වර්ෂ දික් වෙනවා. ඒතර මේ වගේ නොඑක් දේවල් වෙනවා මේ ගමන නිසා. එතකොට ඇති වෙන ඒ අඩුපාඩු තැන් පුරවා ගන්න ග්‍රෙගරි පාප් 13 වෙනි ග්‍රෙගරි පාප්තුමා 1582 දී කිව්වා මේ ග්‍රෙගෝරියන් මේ ජූලියන් කැලෙන්ඩරය දශම ගානකින් වෙනස් කිරීම අවශ්‍යයි. දවස් 365.2.5 වෙනුවට දවස් 365.2.4ක් නියම කරලා ඔහු ඒ කැලෙන්ඩරයේ භාවිතයට පැමිණෙව්වා. ඒතර අද දක්වා ඒක ප්‍රචලිත වුණා. මුලින්ම ක්‍රිස්තියානි ලෝකයේ තමයි ඒක ප්‍රචලිත වුණේ. නමුත් පස්සේ මුළු ලෝකයේම ඒ ග්‍රෙගෝරියානු දින දර්ශනය ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් කියන එකට හුරු වෙන්න පටන් ගත්තා. විශේෂයෙන් හිරුණබස නදි රාජ්‍ය බිහුණෙන් පස්සේ ඒ කෙරවල ඉඳන් මේ කෙරවලට නම් රටවල් මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන වුණා. පාවිච්චි කරන්න ඕන වුණා. ඒතකොට අදත් අපි ඒක ඒ විදිහට අරගෙන යනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි දැන් කතා කරේ බටහිරටම විතරයි. නමුත් අපිට ඉන්දියාවෙත් තියෙනවා වර්ෂ ක්‍රම. නේ ಭಾರತ್ වර්ෂ කියලා හඳුන්වනවා. එහෙනම් ඉන්දියාවටම කිව්වේ. නමුත් අපි එක වැඩසටහනකට කිව්වා මේ ශක වර්ෂය. අද අපේ ලිත්වලත් තියෙන ශක වර්ෂ කියලා එකක්. මේ ශක වර්ෂ කියන එක කොහොමද ඇති වෙන්නේ? සමහර ලිත්වල තියෙන ශකශාලි වාහන වර්ෂ කියලාත් සඳහන් වෙනවා. ඒතර මේ ශක වර්ෂ හැදෙන්නේ කොහොමද කියන එක අපි කතා කරලා බලන්න ඕන කොහොමද වෙන්නේ කියන එක. ශක කියලා කියන්නේ ඉන්දු සිතියන් රාජවංශයකට තමයි. සිතියන් කියලා කියන්නේ ඉන්දු සිතියන් කියලා කියන්නේ ටිකක් පර්ෂියාව පැත්තට සහ ඇෆ්ගනිස්තාන පැත්තට වෙන්න බර වෙන ප්‍රදේශයක් සිතියන්. ඒතර එහෙම ඒ පැත්තෙන් ඉන්දියාවට ඇතුල් වුණානේ. දැන් කුෂාන කුජූල කැඩ්ෆයිසස් වගේ රජවරු ඉන්දියාවට ආවා කුෂාන රජවරු. එතකොට ඒ වගේම ඉන්දු සිතියන් බලපෑම තිබුණා. ඉතින් ශක කියලා කියන්නේ මේ ඉන්දු සිතියන්. ඒ කියන්නේ එක පැත්තකින් අයිරානීය ඇෆ්ගනිස්තාන පැත්තට සම්බන්ධතාවකුත් තියෙන ඉන්දියාවට සම්බන්ධතාවකුත් තියෙන රාජ පෙළපත තමයි ශක රාජ පෙළපත කියලා කියන්නේ. ඒක අපි දන්නවා. එතකොට මේ අය පටන් ගත්ත ඒ පළවෙනි චස්තන කියලා ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට ගත්තොත් 78 දී පාලනය පටන් ගත්ත චස්තන කියන රජතුමා ශක රජතුමා තමයි මේ ශක වර්ෂ කියන එක භාවිතයට ගත්තේ. ඔහුගේ සෙල්ලිපි එක මේ කුච් කියන ප්‍රදේශයේ ඉන්දියාවේ අන්දාහු කියලා තැනක තියෙනවා සෙල්ලිපියක්. ඒ අන්දාහු කුච්වල අන්දාහු කියන සෙල්ලිපිය තමයි මේ චස්තන රජුරුව පළමු වරට ශක වර්ෂ කියන එක පාවිච්චි කරන්නේ. ඒතර ශක වර්ෂ බිඳුව කියලා කියන්නේ ජූලියානු කැලෙන්ඩරේ 78. කියන්නේ ක්‍රිස්තු වර්ෂ වශයෙන් ගත්ත 78 තමයි ශක වර්ෂ පටන් ගන්න. ශක වර්ෂ බිඳුව. හරි එහෙමනම් ශක වර්ෂයේ මනින්න නම් ක්‍රිස්තු වර්ෂයෙන් 78ක් අපි ඒ කියන්නේ 2021 න් 78ක් අනිත් පැත්තට යන්න ඕනේ. ඒ විදිහට තමයි ශක වර්ෂ ගණනය. ඒතර ශක වර්ෂ තියෙන වර්ෂයට වඩා 78ක් අඩු වෙන්න නිතරම කියවෙන්නේ. හරි. එතකොට මේ ඒ ශකශාලි වහන වර්ෂ කියන එක ඕකට කියනවා වික්‍රමාදිත්‍ය වර්ෂ ක්‍රමය කියලා. උතුරු ඉන්දියාවේ තවත් තිබුණා වර්ෂ ක්‍රමයක්. එන ආදිත්‍යලා. ආදිත්‍යලා වික්‍රමාදිත්‍ය වර්ෂ ක්‍රමය කියලා. ඒතර මේ විදිහට වර්ෂ ක්‍රම නොඑක් විදිහට ඒ මේවා ඔක්කොම අමතක කරාට පස්සේ තවත් එකක් තියෙනවා හිජ්රා වර්ෂ කියලා. නේ ඉස්ලාම් ලෝකය හිජ්රා වර්ෂ ක්‍රමය පාවිච්චි කරනවානේ. ඒ හිජ්රා වර්ෂ ක්‍රමයක් යන්නේ චන්ද්‍රමාස ක්‍රමයට.
ලුණ කැලන්ඩ දැන්ම ශකත් සූරියද චන්ද්‍රද පා චන්ද්‍රමාස චන්ද්‍ර ක්‍රමයට යන්නේ අසියාවේ හුඟක් ඒව චන්ද්‍රමාස ක්‍රමයට ගියේ දෙබන්න හිජ්‍රා වර්ෂ ක්‍රමයනෙත් ලුණ මේ සඳ සඳ මේ රාමලාන් සඳ පිළිබඳව හෙම රාමලාන් සඳ බලන්නේ නේද එකන ඉස්ලාම් භක්තිකයෝ එක කරනවා අතර හිජ්‍රා වර්ෂ ක්‍රමය හිජ්රා එක පටන්ගන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයටන 622දී එමන හිජ්‍රා වර්ෂය හදන්නනම් ක්‍රිස්තු වර්ෂයෙන් 622ක් අඩු කරලා ගන්න ඕන 2022 හදනවා 620ක් එහාට ගන්න ඕන හිජ්‍රා වර්ෂ ක්‍රමය පටන්ගන්නේ නුවන් මහම්මත්තුමා මක්කමේ සිට මැකාවලට මක්කමේ සිට යාත්‍රිබ් මදීනාව මදිනාවට වන මදිනාවට ඉස්සරකවේ යාත්‍රිබ් කියලා එතට මක්කම සිට මදීනාවට ගමන් කලා අන්නේ ගමන් කරපු වර්ෂය පදනම් කරගෙන තමයි ක්‍රිස්තු වර්ෂයෙන් ගත්තොත් 622 එතකොට අපි ගත්තොත් එහෙම 2021 කියන්නේ හිජ්රා වර්ෂ 1442 එතකොට මේ ලැබුවා වූ 2022 කියලා කියන්නේ හිජ්රා වර්ෂ 1443 එතන අපි මේ සවන් දෙන අපේ හිතවත් ශ්‍රාවකයෝ ඒ වගේම අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ YouTube නාලිකාවේ ඒ හැම කෙනෙක්ම වටහා ගන්න ඕන දෙයක් තියෙනවා මිනිසා නොඑක් අවස්ථාවල නොඑක් පරිමාණයෙන් තමා විසින් භුක්ති විඳින සංස්කෘතික ධාරාවලට සම්පාත වෙන විදිහට එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන ආධ්‍යාත්මික අනනුභූතික අත්දැකීම් අනනුභූතික ඥානය මේවා පාවිච්චි කළා වුන් කාලය මැන ගැනීම සඳහා විවිධාකාරී වැඩසටහන් සම්පාදනය කළා. ඉතින් එහෙමනම් 2022 කියන්නේ අපි ක්‍රිස්තු වර්ෂයෙන් 1582 13වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් හඳුන්වා දුන්නු වර්ෂ ක්‍රමයට අනුව අපි 2022 ආරම්භ කළා. ඒ වගේම හිජ්රා වර්ෂ ක්‍රමය අනුගමනය කරන අය 1443 වෙනි වර්ෂය ආරම්භ කළා. ඉතින් ඒ කුමන වර්ෂය ආරම්භ කළත් අපි කාලය හරහා යම්කිසි යාත්‍රා කිරීමක ගමන් කිරීමක යෙදී සිටිනවා. ඉතින් මේ සියල්ල අපට සංවේදී වෙන්නේ මේ යාත්‍රාවෙන් අපි ඉක්ම ගිය දවසට කාලයෙන් ඉක්ම ගිය දවසට. ඉතින් අපි හැම මොහොතක්ම හැම තත්පරයක්ම රටටත් ජාතියටත් තමන්ටත් ප්‍රයෝජනවත් වන යම්කිසි කාර්යයක නියැලීමට අධිෂ්ඨාන කර ගැනීම තමයි මේ ලැබුවා වූ 2022 අවුරුද්දේ වර්ෂ ක්‍රම පිළිබඳ කරපු ඉතිහාස වැඩසටහනේ අපි අවසානයෙන් අපි ප්‍රාර්ථනා කරත් සිටින්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි මහාචාර්ය රාජසෝම දෙවියනි. ඉතින් එතුමා කතා කරා වගේම අපි අද කාලය සහ වර්ෂය පිළිබඳව කතා බහ කරගෙන ගියා වර්ෂයේ මුලදී. ඉතින් මේ වෙනකොට 2022 එළඹිලා දවස් 3කුත් ගිහිල්ලා ඒ 3 වෙනි දවසෙත් පැය 21ක් ගෙවෙන්න තව විනාඩියක් දෙකක් තියෙන්නේ. ඒක හින්දා කාලය කියන එක අපිට මෙහෙම අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කාලයත් එක්ක ඉදිරියට යන් unlimited history. කාලයත් unlimited ඉතිහාසයත් unlimited. හැබැයි අපේ ජීවිත limited. ඒක හින්දා ඒව මතක තියාගෙන ඉදිරි අවුරුද්දේ දිරියෙන් ශක්තියෙන් වැඩ කරමු. ඔබ හැම කෙනාටම ආයුබෝවන්.